තෙරුවන් සරණයි ඔබ හැම දිනාටම. ලෝකේ ජීවත් වෙන අපි හැමෝම දන්න කාරණයක් තමයි පින්වතුනි, සැපත සහ සතුට කිසි ලෙසකවත් එක ලෙස පවතින්නේ නැහැ. මේ මොහොතේ ඔබ බොහොම සතුටින් ඉන්නවා. හැබැයි ඊළඟ මොහොතේ ඔබ මම දුකටපත් වෙන්න පුළුවන්. මේ මොහොතේ මම දුකක ඉන්නවා නම් ඊළඟ මොහොතේ එය සතුටක් බවට පත් වෙන්නට පුළුවන්. දැන් අපි කල්පනා කරලා බැලුවොත් එක පාරටම අපිට හිතා ගන්න බෑ ඇයි එහෙම වෙන්නේ. එතකොට මේ එකට හේතුවක් තියනවාද? දැන් හැම හේතුවකටමද යම් ඵලයක් නිර්මාණය වෙන්නේ. දැන් බෞද්ධ වෙන ඔබ මම අපි හැමදෙනාම දන්නවා හේතුව සහ ඵලය අන්‍යෝන්‍ය ආකාරයෙන් බැඳිලා තියෙන ආදී තොරතුරු බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ තොරතුරු දේශනාව ඉතාම ගාම්භීර දේශනාවක්. අපිට මේ සරල අර්ථයෙන් එය පැහැදිලි කරගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි අද කල්පනා කළා බුදුහාමුදුරුවෝ දේශනා කරපු පරම ගාම්භීර දේශනාව වන හේතුඵල ධහම පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරන්න. එහි සාරය ගවේෂණය කරන්න සාර ගවේෂී වැඩසටහනේදී ඒ සඳහා වැඩමවා වදාළ මාලිගවත සුධර්මාරාම වාසී රාජකීය පඬිත පූජ්‍යපාද අසලක සීලවිමල ස්වාමීන් වහන්සේ සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පෙරදරිව පාදාභි වන්දනයෙන් යුතුව ඉමහත් ගෞරවයෙන් පිළිගන්නට අවසර පතනවා. ඒ වගේම ඉංජිනේරු ලේඛක අජන්ත සෙනවිරත්න මහත්මයාටත් අපි අද මේ සාකච්ඡාවට එන්න කිව්වා. ආයුබෝවන් ඔබතුමාට. සිත මනස ඒ වගේම මිය යාම අමරණීයව ජීවත් වීම. එතකොට විද්‍යාත්මක දැනුම සහ විද්‍යාව සහ බුදුදහම අතර මේ අන්තර්ග්‍රහිත සම්බන්ධතා සහ විසම්බන්ධතා පිළිබඳව පර්යේෂණයක යෙදෙන කෙනෙක් විදියට මම හිතන්නේ එතුමාට මේ නූතන සමාජය එක්ක ගැට ගැහිලම මේ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ නිසා අපිට තාම හොඳ දැනුවත් සභාවක් ගොඩනංවා ගන්නට අද දවසේදී පුළුවන්කම ලැබෙනවා යයි විශ්වාසයෙන් හාමුදුරනේ වහන්සේගෙන් අවසර ඉල්ලනවා සාකච්ඡාව ආරම්භ කරන්න. දැන් මේ පටිච්ච සමුප්පාද දහම නැත්නම් හේතුඵල දහම කියලා කිව්වහම වචනාර්ථයෙන් ගත්තත් ගැඹුරුයි, තේරුම් කරගන්න බැලුවත් ගැඹුරුයි, මුලක් පාද ගන්න බැලුවත් අපහසුයි. මේක නිකන් ගැට ගැහුණු ස්වභාවයක් තමයි අපිට පෙන්වුම් කරන්නේ අපේ මනස තුල. එතකොට මේ ගැට ගැහිම ලෙහා ගන්න ඔබ වහන්සේට ආරාධනා කරනවා ආරම්භයක් ලබා දෙන්න. අපි එතන සිට ඉදිරියට ගමන් කරන්න. තෙරුවන් සරණයි සාර ගවේෂී නරඹන පින්වත් ඔබ හැම දිනාටම අපේ පින්වත් කල්යාණ මිත්‍ර ආජන්ත මහත්මයා ඒ වගේම වජිර මහත්තයා අද මාතෘකාව ඊටාම වැදගත් මාතෘකාවක් බුදුදහමේ කේන්ද්‍රීය කියවීම ගැන ඊටාම ලස්සන අදහස් ටිකක් අපිට ගොඩනගා ගන්න පුළුවන් වෙයි. ඇත්තටම මේ පටිච්ච සමුප්පාදය කියන එක දවස් ගණන් තෝරලා බේරලා කතා කරගන්න ඕන එකක්. පටිච්ච සමුප්පන්න න්‍යාය කියලා කියන්නේ මේ න්‍යාය හැම තැනකටම වජිර මහත්තයා පාවිච්චි කරන්න පුළුවන් වුණාට මේකේ එකම ඉලක්කය තමයි මේ සත්පුද්ගල ස්වභාවය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හදාගෙන මේ සංසාර ගමන සම්පූර්ණයෙන් නවත්තලා දාන එක. ඒකට බුදුරජාණන් වහන්සේ මේක හොයාගත්ත විදිහ ගැන මම අදහසක් දෙන්නම්. එතකොට මේ අපිට මේ සාකච්ඡාවේ ආරම්භයට ලොකු උදව්වක් වෙයි. දැන් උන්වහන්සේ එදා දුර්ගේශ්වරී වලට ගිහින් විවිධ ආගමික කණ්ඩායම් වල ආවේනික මේ ආචාර ධර්ම පුහුණු කරනවා. ඒත් එක්කම උන්ගේ දර්ශන පිළිබඳ විශාල ගැඹුරු හැදෑරීමක් කරනවා. ඒ හැදෑරීමක් කරනකොට බුදුරජාණන් වහන්සේට තේරුණ දේ තමයි මේ දේ තුළ සම්පූර්ණ නිවීමක් නැහැ. යම් තාක් දුරට නිවීමක් තියෙනවා. හැබැයි සදාකාලිකවම නිවීමක් ඇත්තේ නැහැ. එහෙම එකක් කොහෙද තියෙන්නේ කියලා උන්වහන්සේ හොයන්න පටන් ගත්තා. ඒ හොයපු මේ පර්යේෂණය විශාල ආර්ය පර්යේෂණයක්. ඒක ඒ පර්යේෂණයේ ඇස්සේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ විමුක්ති සත්වපුද්ගල භාවයේ සම්පූර්ණයෙන්ම නැති කරගන්න විදිහ ගැන හොයපු නිමිත්තක්. එතකොට ඒ හොයපු කාලේ මේ අද වගේ කාලෙක නෙමෙයි. විශාල පළල් මේ දර්ශනයන් බිහි වෙච්ච මේ සත්‍ය මොකද්ද කුසලයේ මොකද්ද කියලා ගැඹුරින් හදාරපු මිනිස්සුනේ හිටියේ. ඒගොල්ලෝ සත්‍ය හොයාගෙන ගියා, කුසලයේ හොයාගෙන ගියා.
එතකොට අපි අද සත්‍යයයි කුසලයයි දෙකම පාවිච්චි කරන්නේ අපේ අඩුපාඩු ටික වහගන්න වගේ එකටනේ ඇත්තටම. එතකොට ඒ කාලේ උන්වහන්සේ හොයාගෙන යද්දී උන්වහන්සේට තේරුණා මේ සම්පූර්ණ මේ ශරීරයට දුක් දෙමින් විඩාබර ජීවිතයක් ගෙවීම තුළ කවදාවත් මේ සංසාර දුක ඉවර කරගන්න බෑ කියලා. අන්තිමටම අර මේ චතුරංග සමන්නාගත වීරියෙන්නේ වජ්‍රාසනේ වාඩි වෙන්නේ. හැම මාස්ලේ නහර ඇට මිදුළු වලින් ඉතුරු වෙන මොනවා හරි තියෙනවා නම් ඉතුරු වුණාවේ. වේලිලා යන මොනවා හරි තියෙනවනේ වේලිලත් ගියාවේ. අවබෝධ කරගෙන මිසක් නැගිටින්නේ නැහැ කියලා තමයි වාඩි උනේ. ඒ එවැනි වීරියකින් වාඩි වෙන නිසා මේකට කියනවා වජ්‍රාසනය කියලා. එතකොට එහෙම උන්වහන්සේ වාඩි වෙලා ඉද්දී වජිර මහත්තයා උන්වහන්සේ පළවෙනි යාමේ ආනාපාන සතියෙන් තමයි නැගී හිටින්නේ. එතකොට අභික්ෂා පාදක සමාපatti කියනවා බෝධිසත්වයන් වහන්සේට 아무තු දේවල් නෙමෙයි. ආජීවකයෝ ළඟින් පරිබ්‍රාජකයෝ ළඟින් නිගණ්ඨයෝ ළඟින් මේ විදිහට ඒගොල්ලන්ගේ තිබුණ විවිධ දේවල් උන්වහන්සේ එකතු කරගෙන තිබුණා. ආලාර කාලාම වගේ අයගෙන් ඉතා ගැඹුරු ප්‍රශස්ත අධ්‍යාත්මයක් දියුණු කරගන්න මූලික අත්විවරම හදාගෙන තිබුණා. ඒ නිසා මේ අභිඥා පාදක සමාපත්තියකට ඇත්තට මේවා බොහොම සරලව කතා කරන එක හොඳයි. දැන් අභිඥා පාදක සමාපත්තියක් කිව්වම මිනිසුන්ට හිතා ගන්න බෑ ඒකට කොහොමද සමවදින්නේ. ඒ වගේ ඒකේ ආධ්‍යාත්මික ස්වභාවය මොකක්ද ආධ්‍යාත්මික මුහුණුවරය මොකක්වත් තේරෙන්නේ නැහනේ. නමුත් උන්වහන්සේ සමාපත්තියෙන් ඇසිපිය ගහන මොහොතකින් නැගී ඉන්නවා ආනාපාන සතිය. නැගී ඉඳලා උන්වහන්සේ හොඳට මේ භව ගමන දිහා දකින්න පටන් ගන්න මුල් අවස්ථාව තමයි උන්වහන්සේ පළවෙනි යාමේදී පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදව ගන්න. ඒ කියන්නේ පෙර ජීවිතේ දකින්න පුළුවන් ඥානෙ උපදවගෙන වජිර මහත්තයා කල්ප ගණන් පිටිපස්සට බලාගෙන යනවා. උන්වහන්සේට හරි ප්‍රගති වේගයක් තිබුණා සංසාරයේ දිහා බලන්න. දැන් ඔය රහතන් වහන්සේලාටත් සංසාරයේ දිහා බලන්න පුළුවන්. හැබැයි ප්‍රගති වේගයේ අඩුවක් තියෙනවා. එහෙම පිටිපස්සට බලාගෙන බුදුරජාණන් වහන්සේ කියන්නේ බෝධිසත්ව ජීවිතේ පිටිපස්සට යනවා. ඒ අනකොට උන්වහන්සේට පේනවා මුලක් හොයන්න බැරි තරම් දිග සංසාරයක් මේක. පුබ්බා කෝටි නපඤ්ඤායති. මුලක් පනව ගන්න බෑ. උන්වහන්සේ පළවෙනි යාමේ පැය ගණනාවක් පිටිපස්සට කල්ප සංවට්ට විවට්ට කල්ප ගණන් පිටිපස්සට යනවා. එතකොට මේ සංවට්ට විවට්ට කල්ප ගණන් පිටිපස්සට යනකොට උන්වහන්සේට පේනවා මේ සත්වයාගේ මුලක් පනව ගන්න බෑ කියලා. ඊට පස්සේ වජිර මහත්තයා ඊල් දෙවෙනි යාමේ වෙනකොට උන්වහන්සේ ඒ වැඩේ අතහැරලා දානවා. ඇයි මුලක් හොයන්න බෑ. මේ අවුරුද්දක් දෙකක් ජීවිත 5ක් 6ක් නෙමෙයි කල්ප ගණන් පිටිපස්සට බලනවා. මහා කල්ප අසංඛ්‍ය ගණන් බලනවා පිටිපස්සට. උන්වහන්සේට මුලක් පේන්නේ නැහැ. උන්වහන්සේ අතාරිනවා වැඩේ. දෙවෙනි යාමේ වෙනකොට උන්වහන්සේ ආයෙත් ආනාපාන සතිය තුලින් ආයෙත් අභිඥා පාදක සමාපත්තියකට සමවදිනවා. ඒ සමවදිනකොට උන්වහන්සේගේ හිතේ චුතූපපාත ඥානය කියලා සුන්දර ඥානයක් උපදිනවා. ඒ කියන්නේ සත්වයාගේ චුතිය සහ උපත දකින්න නුවණ. මේ පංච උපාදානස්කන්ධයේ එහෙම් මෙහින් ගහගෙන යන විදිය. සංසාරයට වැටෙමින් ආය නිරේට වැටෙමින් ආය പ്രേත ලෝකෙට වැටෙමින් තිරිසන් ලෝකෙට වැටෙමින් සුගති භූමියක යමින් දෙවිවරු අතර ඉපදෙමින් මේ විදියට මේ සත්වයා ඉපදෙමින් යන විදිය උන්වහන්සේ දිහා බලනවා. ඊට පස්සේ උන්වහන්සේ බලනවා එහෙනම් මම විතරක්වත්ද සංසාරේ යන්නේ. ඒතකොට මම විතරක්වත්ද සංසාරේ යන්නේ. එහෙම නැත්නම් මේ අනිත් මේ ඉන්න සත්තුත් සංසාරයේ විදිය ගමනක්ද තියෙන්නේ කියලා වෙන සත්තුන්ගේ ජීවිත බලනකොට බුදුරජාණන් වහන්සේට පුදුම අනුකම්පාවක් උපදිනවා. අනේ මම විතරක් නෙමෙයි මේ සත්වෝ හැම දෙනාම ඉපදෙමින් මැරෙමින් යන සැඩ පහරකට නේද අහු වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ දැන් ඥාන දෙකක් උපදව ගත්තනේ. අන්තිම යාමේ තමයි උන්වහන්සේ බලන්නේ මේ ජීවිතයේ දිහා. දැන් ওই බුදු කෙනෙක්ගේ අවබෝධයට පත් වෙන තැනදී ඔය මම කියන්න ආවේ වැදගත් කාරණයක් අවබෝධයට පත්වීම ආසන්නී තියෙන පටිච්ච සමුප්පාන්න න්‍යාය තමයි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන්නේ. එතකොට තමයි බුදු වෙන්නේ. එතකොට උන්වහන්සේ අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් පටිච්ච සමුප්පන්න න්‍යාය දිහා බලාගෙන යනවා. ඒ අනුලෝම ප්‍රතිලෝම බැලීම ඉදිරියේ තමයි උන්වහන්සේගේ හිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්නේ. අරුණෝදේ නැගෙනවත් එක්කම බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ අවබෝධයට පත් වුණේ මේ පටිච්ච සමුප්පන්න න්‍යාය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බැලීමෙන්. එතකොට මේක තමයි සියලු දෙනාගේ අවබෝධයේ මූලය. අවබෝධයේ සංකේතය. අවබෝධයේ ඊටාම වැදගත් අවස්ථාව තමයි මේ පටිච්ච සමුප්පන්න න්‍යාය ඔස්සේ ලෝකයේ දිහා බලන එක. දැන් මේක මිනිස්සු එක දේවල් වලට අද පාවිච්චි කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරේ සත්පුද්ගල භාවයේ පිළිබඳ අවබෝධ කරගන්න.
එතකොට මේ අවබෝධ කරගැනීම අවිද්‍යාවෙන් පටන් අරගෙන යන ගමන ගැන බුදුරජාණන් වහන්සේ ලස්සන අදහසක් කියනවා. දැන් මේ න්‍යාය ස්වභාවය ගැනත් අදහසක් මතු කරන එක වැදගත්. වජිර මහත්තයා බුදුදහම සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ ඔකට හරි ලස්සන දෙයක් තමයි සංශ්ලේෂණය සහ විශ්ලේෂණ න්‍යාය. ඉස්සල්ලාම කොටස් ටික බෙදනවා. බෙදිච්ච කොටස් අතර අන්තර් සම්බන්ධයක් කියනවා. අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා මේ විදිහට බෙදනවා. බෙදිච්ච දේවල් වල අන්තර් සම්බන්ධය කියනවා. එතකොට මේ ඔකට මේ මෑත කාලේ ඉතා ලස්සන වචනයක් එළියට ආවා විභජ්‍යවාදී කියලා. එතකොට බුදුදහම විභජ්‍යවාදී ලක්ෂණයක් තියෙන. ඉස්සල්ලාම බෙදනවා බෙදිච්ච වගේ අන්තර් සම්බන්ධයක් කියනවා. ඔන්නේ බෙදිච්ච කොටස් අතර අන්තර් සම්බන්ධයේ පැහැදිලි වෙන ඉගැන්වීම තමයි පටිච්ච සමුප්පාදය කියලා අද කතා කරන්නේ. හාමුදුරුවෝ මේ ඊටම ගැඹුරු වුණත් මේ සරලයි මේක කතා කරන්න කියන කාරණාව අපිට මතු කරලා දුන්නා. දැන් කතා කරන්න සරලයි. අපිට ඕනෑම දෙයක් කතා කරගෙන ඉදිරියට ගමන් කරන්න පුළුවන්. නමුත් අවබෝධය කොයිතරම් දුරට අපහසුද? දැන් මම අජන්ත සෙනවිරත්න මහත්මයා ගාවට එන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ අභියෝගාත්මක අදහස අපි කොහොමද අපේ කරගන්නේ? ඒ කියන්නේ හේතුඵල ධහම පිළිබඳව අපිට අවබෝධයක් ලබන්න පුළුවන් කියන විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන්ද? අවසරයි අපේ හඳුරන්නේ. මම හිතන්නේ අපිට හොඳ ප්‍රවේශයක් ලැබුණා අපේ හඳුරන්ගේ මේ ගැඹුරු ධර්ම කොටස ගැන සාකච්ඡා කරන්න. වජිර දැන් එතෙන්දී අපේ හාමුදුරුවෝ පැහැදිලි කරා අපිට මේ කොහොමද බුදුදහමට මුලින්ම අපි පටිච්ච සමුප්පාදය ගැන අදහස අපිට ළඟා වෙන්නේ කියලා. මොකද බුදුරජාණන් වහන්සේ ඒ ධර්මය කොයි වෙනි තැනකින්ද මේක අපිට බුද්ධඝමයට එන්නේ කියන එකනේ සාකච්ඡා වුණේ. ඒකට හැබැයි මේ සංසාර ගමන නැති කිරීම සඳහා තමයි අපි පටිච්ච සමුප්පාද ධර්මය ප්‍රයෝජනයට ගන්නෙ. ඒ ගැන තේරුම් ගැනීම සඳහා. දැන් එතකොට පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද කියන එකට අපේ හාමුදුරුවෝ ප්‍රවේශයක් දුන්නා. මේ අවිද්‍යාදී කියලා මේ අංග සම්බන්ධයෙන් පොඩි හැඳින්වීමක් කරන්න යෙදුනා. ඒකේ මම ඉතිරි ටික කතා කරොතින් වජිර මේ අපි සාමාන්‍යයෙන් තේරුම් ගන්නේ මේ පටිච්ච සමුප්පාදය කියන්නේ නිකන් හරියට කරත්ත රෝද වගේ චක්‍රයක් වගේ කියලා. ඕක තමයි අපේ මනසෙත් රැඳිලා තියෙන්නේ. අපි ඇත්තම ගත්තොත් එහෙම සාමාන්‍ය බෞද්ධ විශේෂයෙන්ම ගිහිව හැටියට අපි තේරුම් ගන්න තියෙන්නේ මේ පටිච්ච සමුප්පාදය කියන්නේ චක්‍රයක්. ඒ චක්‍රයේ අංග 12ක් තියෙනවා කියලා. ඉතින් මම එතනින්ම ඉස්සෙල්ලා පටන් ගන්නවා. අපි අවිද්‍යාව කියන තැනින් පටන් අරගෙන අපි කියාගෙන යනවා. අවිද්‍යාව සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා භව ජාති ජරා මරණ කියලා අංග 12ක් කියලා වෙලා අපි නතර කරනවා. දැන් සමහරව හිතනවා මේ අංග 12 තුව යෑම තමයි මේ ජීවිතයක් ගෙවීම කියන්නේ කියලා. අවිද්‍යාවෙන් පටන් අරගෙන ජරා මරණයෙන් ඉවර වෙනවා. මොකද ජරා මරණ කියලා අවසාන වශයෙන් තියෙන. ඒතර අපිට හිතනවා ජරා මරණයෙන් ඉවර වෙනවා. ඒකින්ද අවිද්‍යාවෙන් පටන් අරගෙන ජරා මරණයෙන් ඉවර වෙන එක තමයි මේ සංසාර ගමන නැත්නම් මේක ජීවිතයක් කියන්නේ කියලා නෑ. මේක ඊට වැඩිය පුළුල් ලෙස අර්ථ දැක්වීම සඳහා තියෙන මේ පොඩි මේ ආකෘතියක් තමයි අපිට මේ පේන චක්‍රය. මේ චක්‍රය ඇතුලේ ඇත්තටම වජිර තියෙනවා මේ සංසාරේ අපි අද ජීවත් වෙන මේ වර්තමාන භවයේ තියෙනවා. අපි මේ භවයට එන්නේ ඉස්සෙල්ලා හිටපු භවය සහ අපි මේ භවයෙන් පස්සේ යන භවය කියන මේ භව තුන සම්බන්ධ කරලා තමයි මේ චක්‍රය අපිට ඇඳලා නැත්නම් ආකෘතියක් ඇටියට පෙන්වන්නේ. හැබැයි දැන් මේ භව තුනක් මෙහෙම පෙන්නුවට මේක කරගෙනවා. දැන් අද මේ වර්තමාන භවය කියන තැන ඊළඟ භවයට යනකොට අර අනාගත භවය කියන තැන තියෙන්නේ වර්තමාන භවය. ඉතින් මේක කරගෙන ස්වභාවයක් තියෙනවා. සහ දැන් අපි මේ අංග වලින් ආපෝසරයක් කතා කරොත් අවිජ්ජා සංකාර කියන මේ දෙක හරහා ඇවිල්ලා අපි කියනවා මේ විඥානයක් පහළ වෙන. එහෙම නැත්නම් ප්‍රතිසන්දි විඥානය කියලා උදෙන්ට කියන්නේ ඉපදීම ඇති කරනවා. ඒතර අතීත භවයෙන් වර්තමාන භවයට ඉපදීම ඇති කරන එක තැනක් තමයි ඔය සංස්කාර පච්චය විඥාන කියන තැනින් වෙන්නේ. ඒතර විඥානය පහළ වීම ඔන්න එක අතීත භවයෙන් වර්තමාන භවයට පැනීමක් වෙනවා. දැන් ඔන්න අපි යනවා වර්තමාන භවයේ ඔස්සේ. අපි කියන නාම රූප විඥානය පහළ වෙනවා නාම රූප ඇති වෙනවා. ඒතකොට අර සලආයතන ඇති වෙනවා. ඔහොම කියලා අපි
මේ භවයේ ඔස්සේ යනවා. මේ භවයේ ඔස්සේ ගිහිලා අවසාන වශයෙන් කියන අපි භව පත්‍යා ජාති කියලා. දැන් මේ ජාති කියන්නේ මොකද්ද? අනාගතයේදී. අපි මේ භවය ගෙවලා අපි භවයක් සකස් කරගන්නවා ඊළඟ භවයේදී ඉපදීම සඳහා. ඒක තමයි ජාති කියන්නේ ඉපදීම. එතකොට ඒ ජාති කියන්නේ අනාගත භවයේ ජාතිය. දැන් පේනවා ඇති අතීත වර්තමාන අනාගත මේ සංසාරේ අපිට පේන්න තියෙන ළඟම කොටස් තුන හරහා අපි යන හැටි තමයි මේ චක්‍රය කියන්නේ. හැබැයි එකක් මතක තියාගන්න ඕන අපි අතීතයේදී කිව්වනේ අවිද්‍යා සංකාර කියලා දෙකක් අංග දෙකක්. ওই දෙක ASCII ආවසරයක් ගත්තම මේ චක්‍රේ තියෙනවා. මේ චක්‍රේ හිමම තියෙනවා. ඔය අපි කියන විදියට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා මේ කොටස් ටික ඔක්කොම ආවසරයක් කර අතීත භවයේ තියෙනවා. ඒ අනාගත භවයේ අපිට පෙන්වන්නේ ජාති ජරා මරණ කියලානේ. දැන් ආවසරයක් මේ ටික ඔක්කොම අර භවයේ තුල තියෙනවා. හැබැයි අපිට මේ අධ්‍යයන පහසුව සඳහා අපිට තේරුම් ගැනීම පහසුව සඳහා මෙහෙම ආකෘතියකින් මේක පෙන්වන්න පුළුවන් වෙන. හැබැයි මේවා එකට එකක් බැඳිලා තියෙන්නේ. හරි පස්සේ අපිට කතා කරන්න පුළුවන් මේක සාපේක්ෂ තත්ත්වයක් තියෙනවා. හැබැයි දැන් අපිට මේ සාකච්ඡාවේදී වැදගත් වෙන තව කීපයක් දේවල් තියෙනවා. වදිර දැන් මට මතකයට එනවා උපතිස්ස කියන පරිබ්‍රාජකයා අහනවා මේ අස්සජී මහරහතන් වහන්සේගෙන් මේ එක තැනකදී බුදුහාමුදුරුවෝ කිනම් වාදියෙක්ද කියලා. මොකද අපේ හාමුදුරුවොත් මේ දේශනා කරන්න යෙදුණා මේ ඔය කාලේ වෙනකොට මොකද නොයෙකුත් ආකාරයේ වාද තිබුණානේ. මේ බුදුහාමුදුරුවෝ කිනම් වාදියෙක්ද? ඒ කියන්නේ ඒකනේ අහන්න පුළුවන් ලේසිම දැන් බුදුහාමුදුරුවෝ ගැන දන්නේ නැත්තම් බුද්ධාගම කියන එකක් ඇවිල්ලා නැත්තම් බුදුහාමුදුරුවෝ ගැන කෙනෙකුට අහන්න ඕන අහන්න මොන්නේ කිනම් වාදියෙක්ද කියලා. එතෙන්දී මේ අස්සජී මහරහතන් වහන්සේ වදාරනවා මේ මතක හැටියට සමහරවිට ඒ ධම්මා හේතුප්පබව එවං තේසං හේතු තථාගතෝ ආහ ආදි වශයෙන් කියලා මේකෙන් කියන්න උත්සාහ කරන්නේ මේ කියන්නේ අපිට කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ වදාරලා තිනවා අපිට හේතුවක් නිසා ඇතිවන ධර්මයක් ගැන. හේතුව නිසා ඇතිවන ධර්ම ගැන. ඒ වගේම මේකේ කියනවා මේ ගාථාව ඇතුළතම කියනවා අපිට මේ හේතුව නිරෝධ වීමේ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම මේ වාදියෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියලා. මේක අපිට මම හිතනවා අපිට මේ හේතුඵල කියන එක සම්බන්ධයෙන් අපි කතා කරන නිසා මේ දේශනාව අපිට ඉතාමත්ම වැදගත් දේශනාවක් කියලා. මොකද එතෙන්දී අපිට මූලික වශයෙන් එන මොන වාදියෙක්ද බුදුරජාණන් වහන්සේ කියන එක. එතකොට ඒ වගේම මේ අපි තව එකක් මතකයට ගන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය දේශනා කරන වෙලාවල් වලදී වජිර මේක අපිට කියන මේක මේ ලෝක ස්වභාවය මත ස්වභාවය ගැන තමයි මේ කතා කරන්න කියන එක. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ ඒක තැනකදී දේශනා කරනවා මේ බුදු කෙනෙක් පැවතුණක් නැත්නම් පහළ වුණත් නැති වුණත් එහෙම නැත්නම් බුදු කෙනෙක් ඉපදුණත් ඉපදුනේ නැති වුණත් මේ ජාති ජරා මරණ කියන මේ ස්වභාවය පවතිනවා කියන එක. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ බුදු කෙනෙකුන් හින්දා නෙවෙයි අපි මේ ජාති ජරා මරණ කියන දේ ඉගෙන ගන්නෙ. මේක තියෙන தත්ත්වයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් තමයි මේක අවබෝධ කරගන්නේ. අවබෝධ කරගෙන අපිට මේක කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්. ඒකට අපිට විවරණය කරලා දෙනවා. අපි මෙන්න මේකයි පිළිපැදිය යුතු දේ කියන එක අපිට කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ ලක්ෂණ ටික තමයි අපි මේ පටිච්ච සමුප්පාද ධර්මය තුල දකින්නේ. මේක ගැඹුරුයි. අපි තව ඉස්සරහට යනකොට අපිට තව කතා කරන්න පුළුවන් මේක නොයෙකුත් තැන්වලදී බුදුරජාණන් වහන්සේම දේශනා කරන ඊ타මත්ම ගැඹුරු ධර්මයක් කියන එක. මේ ගැඹුරු ධර්මයේ තියෙන ගැඹුර මේ අපි සරලාකාරයෙන් තේරුම් ගත යුතුයි. මොකද එහෙම තේරුම් ගත්තේ නැත්නම් අපිට බැරි වෙනවා ඇත්තටම මේ සසර ගමන දුකක් කියන එක තේරුම් ගන්නත් බැරි වෙලා යනවා. සසර ගමන දුකක් කියන එක තේරුම් ගැනීම තුලින් තමයි අපිට හිතෙන්නේ මේ සසර ගමන නතර කරන්න ඕනයි කියන එක. දැන් මට ඇත්තටම වදින මේ සාකච්ඡාවේදී ඒක කිව්වර ගමන් නැහැ කියලා හිතන
අපි කවුරුත් හිටපු ලොකු මණ්ඩපයකදී එකතරයක් මේ එක්තරා මේ උසස් නිලයක් දරන මහත්මයෙක් ප්‍රකාශ කරන්න යෙදුනා මේ මට නම් නිවන් දකින්න ඕනේ නැහැ කියලා ස්වාමීන් වහන්සේ. මේ ප්‍රසිද්ධ මණ්ඩපයක මට නම් නිවන් දකින්න ඕනේ නැහැ කියන එක ඉතින් ඇත්තට හොඳ බෞද්ධයෙක්. නමුත් එහෙම කියන්නේ යෙදුනා. ඒ කියන්නේ ඇත්තටම මේ සසර ගමන පිළිබඳව නොතේරෙන ගමනේ. ඒ කියන්නේ මේ වෙලාවේ මට සැප තියෙනවා. ඒ හින්දා මේ සැපේ මම විඳිනවා. ඒකින්ද මට සංසාර ගමනත් මගේ මේ වගේ වෙන්නේ නැති කියන අදහසක් ඇතුව වෙන්නේ නැති ඒක කියන්නේ නැත්තේ. නමුත් අපි සසර ගමන කියන්නේ මෙන්න මෙහෙම දෙයක් කියන එක තේරුම් ගැනීම සඳහා අපිට පටිච්චසමුප්පාදේ වැදගත් වෙනවා. සහ ඒක තේරුම් ගැනීම තුලින් තමයි වජිර අපිට පුළුවන් වෙන්නේ බුද්ධ ආගමේ අනිකුත් ඉගැන්වෙන උතුම් මේ ධර්මයන් ඇත්තටම අපේ ජීවිතවලට කොහොමද බලපාන්නේ ඒ ඔස්සේ අපිට අවශ්‍ය කරන අවසාන වශයෙන් අවශ්‍ය කරන නිර්වාණ සැප ලබා ගැනීම සඳහා අපි ගමන් කළ යුත්තේ කියන එක ගැන බලන්න. ඇත්තටම මේ අනවබෝධය අවබෝධයට පත් කිරීම තමයි අපේ සාකච්ඡාවේ අරමුණ. අර නිවන් දකින්න ඕනද කියලා ප්‍රශ්න අහන කෙනෙකුට නිවන් දකින්න ඕන ඇයි කියන කාරණාව පැහැදිලි කර දීමට අපිට පුළුවන්කම ලැබෙනවා කියලා හිතෙනවා. දැන් අර "යේ ධම්මා හේතුප්පබවා" කියලා අපි අහලා තියෙන ගාථා පාඨය අපි අතර ජනප්‍රියයි ඔබතුමන් කියන විදිහටම. දැන් පස්වග රහතන් වහන්සේලා පරම්පරාවේ අස්සජි මහ රහතන් වහන්සේ වඩිනකොට අර සත්‍ය හොයාගෙන යන බොහෝ දෙනා උන්වහන්සේට හමු වෙන්නට ඇති. දැන් ඇයි අපිට උපතිස්ස කියන පරිබ්‍රාජකයා මේ තරම් දුරට වැදගත් වෙන්නේ? ඒ කියන්නේ එතුමා නතර වෙන්නේ මේ හේතුඵල ධහමේ තියෙන අලංකාරය අවබෝධ කරගෙන. එතකොට අපිට හාමුදුරනේ පැහැදිලි කරගන්න පුළුවන් දැන් ඔය නිදාන සූත්‍රය වගේ තැන්වලත් මේ කියලා දෙනවා මේ හේතුඵල ධහම අපි විමර්ශනය කරන්න ඕන, අවබෝධ කරගන්න ඕන ඇයි කියලා. එතකොට අර සත්‍ය හොයාගෙන යන බොහෝ දෙනා විවිධ වාදවල පැටලිලා හිටිය. නමුත් හේතුඵල වාදය මේ අතීත වර්තමාන අනාගත කියන චක්‍රයේ ඉන්නවනේ. ඒකට අපි මේ අතීතයට එබිකම් කරලා මේ කාරණාව පැහැදිලි කරගන්න උත්සාහ කළොත් කොහොමද අතීත දේවල් එක දැන් අවිද්‍යා සංස්කාර වගේ දේවල් එක්ක කොහොමද මේ හේතුඵල ධම සම්බන්ධ වෙන්නේ? වජිර මහත්තයා දැන් බුදුරජාණන් වහන්සේ ඔය අපි කියන තැනින් නෙමෙයි මේ හේතුඵලවාදේ පටන් ගන්නෙ. දැන් උන්වහන්සේ මුල දැන් අපි අවිද්‍යාවෙන්නේ පටන් ගන්නෙ. ඔව්. හැබැයි උන්වහන්සේ පටන් ගන්නෙ දැන් ආසන්නතම හේතුවේ. දැන් මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ ටික නම් ප්‍රශ්නේ මේ ටිකට හේතුව මොකක්ද? අන්න එහෙම තමයි පිටිපස්සට බලාගෙන යන්නේ. නමුත් උන්වහන්සේ අර අවබෝධ කරගත්ත න්‍යාය අපි අනිත් පැත්තේ ඉඳලා තමයි පාඩම් කරගෙන තියෙන්නේ. එතකොට උන්වහන්සේ ඔය අනුලෝම පටිලෝම කියන්නේත් ඕකනේ. හැබැයි දැන් මේ න්‍යාය තමයි වජිර මහත්තයා අපිට මේ මම මේක ඇත්තටම පොඩක් විමුක්තියටම බරව කතා කරනවා. දැන් හේතුව තමයි මේ සාර ගවේෂී වැඩසටහන නිවන ඇත්තටම නිවන් මඟ වඩන්න බලාගෙන ඉන්න අය ශ්‍රවණය කරනවා බලනවා. ඒතකොට ඒ අයට ඇත්තටම මේකෙන් නිවෙන්න උමනාවක් තියෙනවා. දැන් අපේ අජන්ත මහත්තයා මේකේ මේ මූලික ස්වභාවයේ ආකෘතිය ගැන පැහැදිලි කරානේ. හැබැයි ඇත්තටම ගැඹුරින් මේකට බහැලා බලනකොට අපි ඔය අල්ලගත්ත වචනවල මූලික අදහස නෙමෙයි නිවන් මඟට බැහැගත්තාම තියෙන්නේ ඇත්තට. ඒක හරිම ලස්සන දෙයක්. දැන් උදාහරණයක් විදියට දැන් උන්වහන්සේ බලනවානේ මේ ජරා මරණ දුකට හේතුව මොකක්ද කියලා පිටිපස්සට බලනවා. බලනකොට උන්වහන්සේට තේරෙනවා මේ ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝ. උපන් නිසා තමයි විඳවන්නේ. එතකොට උපන් නිසා නම් විඳවන්නේ. එතකොට මේ උපන් සත්වය එහෙනම් ජාතියටත් මොකක් හරි හේතුවක් තියෙනවද? එතකොට තමයි උන්වහන්සේ තේරුම් ගන්නේ භවපච්චය ජාති. එතකොට භවය කියන එක ගැඹුරින් මුල් බුද්ධ දේශනාවට හොත්තට මේ බිලා බලනකොට භවය ගැන අපිට මේ අද සම්පූර්ණ සාරගවේෂී වැඩසටහනේ කතා කරන්න පුළුවන්. ඇත්තටම භවය කියලා කියන්නේ මේ ඇති බවට මනසේ හැපි තියෙන ගතියක් තියෙනවා. ඒක ඊටාම සංකීර්ණ අදහසක්. එතකොට මේ ඇති බවට මනසේ හැපි තියෙන බව මුල් කරගෙන තමයි කර්ම සකස් වෙන්නේ. එතකොට ඒ මේ ජාතිය පිණිස කර්ම සකස් වෙන එක තමයි භවය කියලා කියන්නේ. එතකොට මේ භවය නිසා තමයි ජාතිය හටගන්නේ. එතකොට කර්මයේ විශාල බලපෑමක් තියෙන. මේ විදිහට උන්වහන්සේ පිටිපස්සට බලාගෙන යනවා. අපි ඉස්සරහට මේ කතා කරමු මේක කොහොමද පිටිපස්සට බලාගෙන යනකොට මේ සත්වපුද්ගල භාවය හැදෙන්නේ කියන එක. ඇත්තටම මේ පුද්ගලයාගේ කිට්ටු වෙලා බලන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ න්‍යාය පාවිච්චි කරන්නේ.
ඒ කියන්නේ ඔබතුමා ගැන ඔබතුමාට ලං වෙලා බලන්න උගන්වනවා. එතකොට ඔබතුමා මුලාවක ඉන්නවා. ඒ මුලාවෙන් සම්පූර්ණයෙන් ගලවලා දාන්න උන්වහන්සේ ඔබතුමා දිහා ලං වෙලා බලන්න උගන්වනවා. මේක මේ ලෝකේ දිහා බලන්න උගන්වපු එකක් නෙමෙයි. හැබැයි මේ ඔස්සේ ලස්සන ආර්ථික දර්ශන ගොඩ නැගිලා තියෙනවා, දේශපාලන දර්ශන ගොඩ නැගිලා තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ තියෙනවා හරිම ලස්සන දෙයක්. දැන් හිතන්න මේ කන්දක් උඩ පඹයෙක් ඉන්නවා කියලා. ඒතර කන්දක් උඩ පඹයෙක් ඉන්නකොට වජිර මහත්තයා දැන් ඒ පඹයා දිහා බලාගෙන මිනිස්සු හිතනවලු අර මිනිහෙක් ඉන්නවා කන්දක් උඩ කියලා. ඒතර දැන් ඇත්තටම මිනිහෙක් නෙමෙයි ඉන්නේ, ඇත්තටම පඹයෙක් ඉන්නේ. ඒතකොට මිනිස්සු බලනවලු මේ මිනිහෙක් ඉන්නවා රාත් දෙකකුත් තියෙනවා මේ බඩකුත් තියෙනවා ඔළුවකුත් තියෙනවා කියලා අර ඈතට එහෙම පේනවනේ. ඒතකොට කෙනෙක් කියනවලු නෑ ඔය මිනිහෙක් නෙමෙයි ඉන්නේ ඔළුවට මුට්ටියක් තියෙන්නේ මේ ෂර්ට් එකක් අඳලා ෂර්ට් එක ඇස්සේ පිදුරු තියෙන්නේ. ඒතකොට ලී කෝටු ටිකක් තමයි ඔය තියෙන්නේ කියනකොට අර සමහර අය මූණින් මූණ බලලා කියනවලු මෙයාගේ ඔළුව නරක් වෙලා අර හොඳට අත්වායේ තියෙන්නේ. ඊට පස්සේ හොඳට බඩක් තියෙනවා ඔළුවක් තියෙනවා මේ ඔක්කොම තියෙද්දි මෙයා මේ මොකද්ද මේ කියන කතාව කියලා. ඊට පස්සේ සමහර අය බලනවලු නෑ එහෙනම් පොඩ්ඩක් බලන්න ඕන කෝකටත් ගිහින් බලමු කියලා සමහර අය ඔය වැඩේ කරන්න කිට්ටු වෙනවලු. ඒ කියන්නේ ලං වෙලා බලන්න ලෑස්ති වෙනවලු. සමහර අය මගට ගිහින් හැරිලත් වෙනවලු. කිට්ටු වෙලා බලන්න උනන්දු වෙන්නේ බොහෝම සුළු පිරිසක්. ඒ කිට්ටු වෙලා බලනකොට තමයි තේරෙන්නේ ඇත්තනේ අපි මේ මිනිහෙක් කියලා රැවටිලා හිටියේ පඹේකුටනේ ඔළුවට මුට්ටියක් නේ තියෙන්නේ මේ ෂර්ට් එකක් අඳලා ෂර්ට් එක අස්සට පිදුරුව බලන්නේ තියෙන්නේ කියලා අර කිට්ටු වෙලා බලනකොට ඇත්ත තේරෙනවා වගේ. ඒතකොට මේ පටිච්ච සමුප්පන්න න්‍යාය භාග්‍යවතුන් වහන්සේ පාවිච්චි කරන්නේ සත්පුද්ගල භාවය පිළිබඳ කිට්ටු වෙලා බලන්න. එතකොට කිට්ටු වෙලා බලනකොට තේරෙනවා මං හිතන විදිහේ රහක් මේක අස්සේ නෑනේ කියලා Tamanට තේරෙන්න පටන් ගන්නවා. අර අසජි මහරහතන් වහන්සේ ගැනත් අදහසක් මතුවන නිසා අපි ඒක කියන එක වැදගත්. දැන් බලන්න මේ ලෝකේ විශාල දැනුම් පරාසයක් අවබෝධයට ඕනේ නෑ වජිර මහත්තයා. විවිධ දැනුම් පරාස තියෙනවනේ. ඒව ගවේෂණය කළාට කමක් නෑ. හැබැයි අවබෝධයට උදව් වෙන්නේ මේ පටිච්ච සමුප්පන්න න්‍යායයේ ආකෘතිය අවබෝධ කරගන්නකොටම යා ධර්ම මාර්ගයට ඇවිල්ලා. දැන් බලන්න උපතිස්සට අර අසජි මහරහතන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේගේ ඉරියව් ප්‍රසන්නයි. මොකද යාට ජීවිතේ එපා වෙලා හිටියේ. ජීවිතේ අනික ඊට ඉස්සල්ලා දවසෙත් අර ගිරග්ග සමාජ්‍ය ගිහින් යාවි. ගිරග්ග සමාජය කියන්නේ මේ අද නිකන් නයිට් ක්ලබ් වගේ. එතකොට මේ හොඳට අර මිනිස්සු නටනේවා බලලා හොඳට මඳු විත තොල ගාලා මිනිස්සු ඉතින් තාම සැනකිලි ස්වභාවයෙන් තමයි ওই ගිරග්ග සමාජය කියන උළල පවත්වනවා කියන්නේ. එතනත් ගිහින් මේක ගැන ඉපා වෙලා ආවේ. එනකොට අර බොහොම ප්‍රියමනාපව මැටි පාත්‍රයක් අතින් ගත්ත බොහොම සංසුන් ඉරියව්වෙන් වඩින මේ ස්වාමීන් වහන්සේ දැකලා පිටිපස්සෙන් යනවා. පිටිපස්සෙන් ගිහින් උන්වහන්සේට කතා කරන එක හොඳ නැහැ. උන්වහන්සේ කොහෙන් හරි වාඩි වෙනකන් ඉන්න ඕන කියලා මේ සෑහෙන දුරක් පිටිපස්සෙන් ගිහින් තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේට පින්ඩපාතේ අරගන්නකොට මේ බොහොම කඩවසන් තරුණෙක්. එයා හිමීට අර ගහක් අස්සට වෙලා උන්වහන්සේ පින්ඩපාතේ අරගෙන ඒ ගෙදරින් ඊනක් ගෙදරට යනකම් එයා මගේ හැරලා ඉන්නවා. ඒ කියන්නේ එයා කතා කරන්න කැමති නෑ උන්වහන්සේගේ මේ ප්‍රතිපදාවට උන්වහන්සේ කරන මේ වැඩේට බාධාවක් වෙයි කියලා. මේ ඉදිරි ගෙවල් කීපයකින් පින්ඩපාතේ අරගෙන මේ හාමුදුරුවෝ අද වගේ මේ එක එක තැන්වල ඉඳලා කන්නේ නැහැ. මේ සමහර අදත් පැවිද්දොත් ඉන්නවා මේ හුණ දේ කටේ දා ගන්නවා. එතකොට ඒකල්ලා කියනවා මේ අපි අවබෝධයටපත් වුණා කියලා වගේ කියන පිරිසකුත් ඉන්නවනේ. නමුත් දැන් බලන්න උන්වහන්සේ එහෙම කැලේ අයිනකට ගිහින් වළඳනකොට ඒත් මේ තරුණයා හිමීට අයිනකට එලා බලාගෙන ඉන්නවා. ඒත් කතා කරන්න යන්නේ නැහැ. වළඳලා ඉවර වෙලා සාමාන්‍යයෙන් පැවිදි පාර්ශවයේ ක්‍රමයක් තිබුණා. ඉතින් භාවනාවෙන් ටිකක් වෙලා වැඩ ඉන්නවා. වැඩ ඉන්නකොට මේ ළඟට ගිහින් පොඩක් පාත් වෙලා ගරු කරලා අහනවා මේ ඔබ වහන්සේ හරිම ප්‍රසන්නයි. ඔබ වහන්සේගේ ඉරියව් ප්‍රසන්නයි. බොහොම සංවරයි. ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද කියලා. ඒ වෙලාවේ තමයි අපේ අර අජන්ත මහත්තයා කියපු ගාථාව කියන්නේ. මේ එතකොට දැන් බලන්න අසජි මහරහතන් වහන්සේටත් මේ සම්පූර්ණ වහන්සේගේ විග්‍රහය ගැන අදහසක් නැහැ. හැබැයි රහත් වෙලා. එතකොට රහත් වෙන්න උදව් වුණේ අර මේ න්‍යාය අවබෝධ කරගන්න. ඔකට සම්මාදිට්ඨිය තෝරද්දි කියනවා මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චතාවසෝ සම්මාදිට්ඨිය කියලා. දැන් සම්මාදිට්ඨිය කිව්වම අපිට හරිය අදහසක් නැහැනේ වජිර මහත්තයා. සම්මාදිට්ඨිය කියලා ඔබතුමාගෙන් ඇහුවොත් යහපත් දැකීම කියයි. ඊට පස්සේ යහපත් දැකීම, හොඳ දැකීම, ශෝක දැකීම මේ විදිහට අද. ඒතර දැන් යහපත් දැකීම කියන්නේ මොකක්ද කියලා හරිය අදහසක් නැහැනේ. ඒතර දැන් ඕක ධර්මයෙන් තෝරන්නේ මේ දුක කියලා එකක් තියෙනවා කියලා දැනගන්න එක සම්මාදිට්ඨිය. මේ දුක ඇති වෙන ස්වභාවයක් තියෙනවා කියලා දැනගන්න එක සම්මාදිට්ඨිය. මේ දුක නැති කරන්න පුළුවන් කියලා දැනගන්න එක සම්මාදිට්ඨිය. දැන් ඔය ඔබතුමා කිව්වා වගේ අද සම්මාදිට්ඨිය නැහැනේ මිනිසුන්ට. ඒකනේ මේ දුක නැති කරන්න පුළුවන් කියලාවත් විශ්වාසයකට ඉන්නේ නැත්තේ.
ඒතර සම්මාදිට්ඨිය නෑ. නමුත් හැබැයි ලොකු ලොකු බණ තමයි කතා කරන්නේ නේ. ඒ කියන්නේ ගිහි පැවිදි අපි හැමෝම අතර ඉන්න පුළුවන්. ඒ කියන්නේ සම්මාදිට්ඨිය නෑ. මම දැකලා තියෙනවා විශ්වවිද්‍යාලේ මහාචාර්ය ස්වාමීන් වහන්සේලා ඉන්නවා සම්මාදිට්ඨිය නෑ. එතකොට මේ සමහර අය ඉන්නවා දැන් සම්මාදිට්ඨිය දැන් උපපාදික සතු පිළිගන්නේ නැහැ සමහර අය ඉන්නවා. සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා උපපාදික එතකොට එතනම පටිච්ච සමුප්පන්න න්‍යාය කඩා වැටිලානේ. ඇයි? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා භවපච්චය ජාති. ජාතිය ගැන උන්වහන්සේ අණ්ඩජ, චලාපුජ, සංසේදජ, උපපාදික කියලා උපත හැදෙන විදිහ උන්වහන්සේ දකින්නවනේ දැකලානේ දේශනා කරන්නේ. ඒ වෙලාවේ දැන් අර වැදගත්ම දේ තමයි අස්සජි මහරහතන් වහන්සේ කියනවා මේ මට උන්වහන්සේ ගැන සම්පූර්ණ අදහසක් චිත්‍රයක් නැහැ කියනවා. හැබැයි මම සරණ ගිය ඒ බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ගැන කියන මුනිවරයෙක් කියනවා. හේතුව නිසා ඵලය හටගන්න බවත් හේතුව නැති කිරීමෙන් මේ ඵලය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න පුළුවන් බව කියන ශාස්ත්‍රවරයෙක් කියනවා. ඒ ගාථාවෙන් සෝවාන් වෙලා තියෙනවානේ. එතකොට ඒ උපතිස්ස සෝවාන් වෙන්නේ ওই ගාථාවේ. එතකොට මේ පටිච්ච සමුප්පාදයේ සම්පූර්ණේ ඵලල් ඊටාම ගැඹුරු අවබෝධයක් නෙමෙයි. මේ පටිච්ච සමුප්පන්න න්‍යායක් තුල තමයි මේ භව ගමන සම්පූර්ණයෙන්ම හැදිලා තියෙන්නේ කියන අදහසට එනකොට යම් කෙනෙකුට ධර්මයේ තුල ස්ථාවර භාවයක් හදා ගන්න පුළුවන්. ඒතකොට හැබැයි ඉතින් මේකට පිරිපුන් ප්‍රඥාවක් තියෙන්න ඕන. අද මේ ওই කතාව ඇහුවා කියලා කවුරුත් සෝවාන් වෙන්නේ නැහැ. හේතුව තමයි අද මිනිසුන්ගේ ප්‍රඥාවේ ප්‍රශ්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ওই දේශනාවට කියන්නේ මේ මජ්ක්‍ධිමා දේශනා කියලා. පටිච්ච සමුප්පාදයට කියන ලස්සන වචනයක් තමයි මජ්ක්‍ධිමා දේශනා කියලා. මජ්ක්‍ධිමා පටිපදා නෙමෙයි. මජ්ක්‍ධිමා පටිපදාව කියන්නේ ප්‍රතිපදාව කියන එකනේ. ඒතර මජ්ක්‍ධිමා දේශන මජ්ක්‍ධිමා කියන වචනේ ප්‍රතිපදාවෙත් මේ මූලික න්‍යායෙත් දෙකේම තියෙනකොට මිනිස්සු හිතනවා මේක මැද කියලා. ඒතර මේක මැද නෙමෙයි. මේකෙන් දැන් උතුමා කියන්න බලන්න මේකේ මැදක් කොහේ හරි අහුවෙනවද කියලා. මැදක් හොයන්න බෑ. එතකොට මේ මැද කියලා කියන්නේ කේන්ද්‍රීයයි කියන එක. බුදුදහමේ කේන්ද්‍රීය කියවීම කියන අදහසින් තමයි මජ්ක්‍ධිමා දේශනා කියලා කියන්නේ. එතකොට හේතුඵල න්‍යායක් ගැන ಭಾರತයේ වෙන කාගේවත් කියවීමක් නැහැ. එතකොට අර උපතිස්ස බැලුවා මමත් එක ගුරුවරු ළඟට ගියා මේ වගේ එකක් කවුරුත් කිව්වේ නැහැ. හැමෝම මේ විවිධ ආගමික කණ්ඩායම් කියපු අදහසට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කියවීමක් මේ මුනිවරයන් වහන්සේ කියන්නේ කියලා. ඒ ගැන ප්‍රසාදේ හදාගෙන තමයි ධර්ම මාර්ගයට එන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පණිවිඩය අපිට පුළුවන් නම් පරිහරණය කරලා පාවිච්චි කරලා යම් තාක් දුරට හරි මේ ජීවිතේ අවබෝධයක් හදාගන්න. ඒ කියන්නේ විදර්ශනා ඥානෙ උපදව ගන්න. ඒතර විදර්ශනා ඥානෙ උපදව ගන්නවා කියන්නේ මේ සෝවාන් වෙනවා කියන එකම නෙමෙයි. ඒතකොට සංසාරයේ පුහුණු කරපු විදර්ශනා ඥානයක් නැති නිසා තමයි අපි මෙච්චර අසරණ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේ ධර්මයේ තේරෙන්නේවත් නැත්තේ වජිර මහත්තයා අපි සංසාරයේ පුහුණු කරපු විදර්ශනා ඥානයක් නැහැ. එතකොට අපිට පුළුවන් නම් මේ ඔස්සේ මේ විදර්ශනා ඥානය යම් තාක් දුරට තිවුර කරගන්න කවදා හරි අවබෝධයටපත් වෙන දවසට ඒ අදහස උදව් වෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් පිටිපස්සට බලාගෙන යනකොට උන්වහන්සේ උගන්වන මේ සත්පුද්ගල භාවය මං හිතන විදිහ එකක් නෙමෙයි මේකේ කිසි හරයක් නැහැ කියන එක තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ මේ න්‍යාය කොහොමද පාවිච්චි කරද කියලා අර න්‍යායාත්මකව අපි පස්සේ කතා කරමු. හොඳයි. හිතාම මේ වටිනා දැන් අර මෙච්චර කාලයක් ඔබ වහන්සේ කියපු විදිහට දැන් සම්මා දිට්ඨි කියලා අපි අහනවා පාඩම් කරනවා. එතකොට මේ පුංචි කාලේ ගමේ පන්සලට ගියයින් පස්සේ හාමුදුරුවෝ ගාථා සජ්ජායනා කරනකොට බුදුන් වඳිනකොට අපිට කියනවා දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං කියලා. හැබැයි අද මේ අතර තියෙන අන්තර් සම්බන්ධය අපිට පැහැදිලි කරගන්න පුළුවන් වුණා ඔබ වහන්සේගේ පැහැදිලි කර ගැනීමත් එක්ක. දැන් එතකොට මේ අපි යන්නේ ගමනක්. අපි යන්නේ චාරිකාවක්. මේ චාරිකාවට අපි කියනවා බෞද්ධ අර්ථ විග්‍රහය අනුව සංසාර චාරිකාව කියලා. සංසාර ගමන කියලා. දැන් මේ සංසාර ගමන කෙලවර කිරීම පිළිබඳව තමයි අජන්ත මහත්මයා මීට කලින් අදහසේදී මතු කරමින් හිටියේ. දැන් එතකොට මේ සසර ගමන කෙටි කරගන්න හිතන හැම කෙනාම ඇයි පටිච්ච සමුප්පාද දහම පිළිබඳව උනන්දු වෙන්න ඕන? ඇයි එය තේරුම් ගන්නට ඕන? ඔව්. වදිර මේ පළමුවෙන්ම අපි තේරුම් ගන්න ඕන අර අපේ හාමුදුරුවොත් දේශනා කරන්න යෙදුනා වගේ මේකේ තියෙන මේ දුක්ඛ ස්වභාවය. දැන් කල්පනා කරලා බලන්න දැන් අපි සාමාන්‍ය බෞද්ධ විදියට අපි ඉගෙන ගන්නවා බෝධිසත්වයන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනවා
පහළ වෙනකොටම දැන් බුදු වෙනවා කියලා කිව්වා කියලා. එතකොට දැන් අපිට ඔන්නම් පින්තූරයක් හදාගන්න පුළුවන්. ඉතින් කොහොමත් බුදු වෙනවනේ කියලා. බුදු වෙන්න ආවේ ඉතින් බුදු වෙනවා. ඒ එහෙම බුදු වුන්නේ නෑනේ. එහෙම බුදු වීමක් සිදු වුණේ නෑනේ. අවුරුදු 29ක් වෙනකල් ගිහිසැප විඳලා ඊට පස්සේ මේ බුද්ධත්වයේ හොයාගෙන යනවා. මේ දිව්‍ය ලෝකේ ඉඳලා බුදු වෙන්න එවපු පුද්ගලයෙක් බෝධිසත්වයා බුදු බව හොයාගෙන යනවා. බුදු බව හොයාගෙන යනවා කියන එක මොකද්ද? දැන් මේ සිදුවත් කුමාරයාටම ප්‍රශ්නයක් ඇති වුණානේ ගිහි ජීවිතේදී. දැන් අපේ හාමුදුරුවෝ කිව්වා වගේ ඒ කාලේ තිබිච්ච මේ දේවල් ඔක්කොම දැන් ඉගෙනගත්ත රාජකුමාරයෙක්. ඔය ඔක්කොම තියෙන වාද ගැන ඒ සියල්ල ගැන ඉගෙනීමක් තිබුණා. හැබැයි ඔය අතරතුරේදී දුක පිළිබඳ හැඟීමක් ඇති වෙන්න පටන් ගන්නවානේ. දැන් නිකන් හිතන්න බලන විදිහට දැන් අපිට දුක තියෙනවා. දැන් මේ දවස්වල අර මාස්ක් එක දාන එක දුක. හරි දුකක් නේ. සමහරවිට හුස්ම ගන්නත් බෑ. මාස්ක් එක දාගෙන ඉන්න ඕනේ. ඇයි මාස්ක් එක දාන එක දුක වුනේ? ඒක අතින් බලපුවම මාස්ක් එක නැති වෙනත් පුරුදු වෙච්ච ඉඳ තමයි මාස්ක් එක දාන එක දුකක් වුනේ. ওই විදිහට දැන් සිදුහත් කුමාරයාටත් මේ වයසට යන එක පේනවා. ලෙඩ වෙන එක පේනවා. මරණය පේනවා. දැන් මේක සංසාර ස්වභාවය කියන එක දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනෙන්න පටන් ගත්තා මේ දුක මොකද්ද කියන එක හොයාගෙන යන ගමනක් තියෙන. ඒකයි අපි හාමුදුරුවෝ විස්තර කරන්න යෙදුනේ මේ අර මේ ජරා මරණ දුකක් කියන එක. ඒක ඇත්තටම දැන් ධර්මයේ එක තැනකදී කියවෙනවානේ මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා මේ ඔක්කොම දුක් ගැන කතා කරගෙන ගිහලා අවසානයේ කියන සාරාංශ වශයෙන් ගත්තම නැත්නම් කෙටියෙන් කිව්වොත් එහෙම පංචස්කන්ධයම මේ දුකක් කියන එක. එතකොට මේ දැන් අපි මේ දුක කියන එක නැති කර ගැනීම සඳහා ඉවහල් වෙන්නේ මොකද්ද කියන එක තමයි ප්‍රධාන වශයෙන් අපිට බලන්න සිද්ධ වෙන්නේ. දැන් බලන්න සංසාරේ අපි ඇවිදින එක අර අපේ හාමුදුරුවෝ කිව්වා වගේ මේක මේ බුදුරජාණන් වහන්සේත් මේ බුද්ධත්වයට පත් වෙන වෙලාවේදී මේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලලා ඉවරලා එනේ අවසාන වශයෙන් බුද්ධත්වයට පත් වෙලා සංසාර චක්‍රයේ සිඳලා බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ මොකද්ද අපිට? අනේක જાතිය සංසාරං සද්ධා විස්සං අනිපිස්සං ගාහකාරකං ගවේසන්ත දුක්ඛ જાති පුනප්පුන. ඒ කියන්නේ මේ නැවත නැවත ඉපදීම දුක. කියන්නේ මේ සංසාර ගේ හදන කෙනාව මම මේ හොයාගෙන කරපු ගමන දැන් අදින් මම මේ හොයාගත්තා. දැන් අදින් පස්සේ මගේ මේ ගේ හදන්න දෙන්නේ නැහැ කියන සංසාර ගමන යන්න දෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ අපිට පැහැදිලිවම පේන මේ සංසාර ගමන කියන එක හොයා ගැනීම සඳහා අපේ හාමුදුරුවෝ දේශනා කරා වගේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දැකීම බැලීම තුලින් තමයි මේ අවබෝධ ඥානය ලැබුණේ කියන එක. එතකොට දැන් මේ සංසාර ගමන කියනකොට වදින මට පොඩි කතන්දරයක් මතක් වෙනවා. මම හිතන අපේ මේ ප්‍රේස ගැන නැත්තම් පින්නතුන්ට ඒක මේ කතාව ඇහුවොත් එහෙම යම්කිසි වෙනස් අදහසක් මේ ගන්න පුළුවන් වෙයි කියලා මේ ප්‍රසිද්ධ කතන්දරයක් ස්වාමීන් වහන්සේ මේ පේශකාර දියණියගේ කතන්දරය. ඒකත් හරි ලස්සන කතන්දරයක්. මේ බුදුන් වහන්සේ එක්තරා වෙලාවකදී මේ සමාපත්තියට සමවැදිලා මේ ලෝව දිස බලනකොට පේනවා මේ එක්තරා දැරියක්. ඒ දැරිය මේ සෝවාන් වෙන්න තරම් මේ වාසනාවන්ත පින් බලති. හැබැයි එදා මරණයටපත් වෙන්න නියමිතයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අනාරාධිත කියලා කියන්නේ අග්ගාලව මේ විහාරස්ථානයට වඩිනවා. වෙඩලා ඉන්නකොට මේ පේශකාර දිනේට මේ තව පොඩි කතන්දරයක් මේකේ තියෙනවා. මේ පේශකාර දිනේට මේක ආරංචි වෙනවා. ආරංචිලා බුදුහාමුදුරුවෝ වැඩියා දැන් මම යන්න ඕන ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා ධර්මයේ ශ්‍රවණය කරන්න යනවා. එතකොට මම කෙටියෙන් කිව්වදී බුදුරජාණන් වහන්සේ මේ දැරිවිගෙන් අහනවා මේ දියණිය ඔබ කොහි සිටද එන්නේ කියලා. එතකොට මේ ළමයා කියනවා මේ මම දන්නේ නැහැ කියලා. ඒකට අහනවා මේ දියණිය ඔබ කොහෙද මේ යන්නේ කියලා. මම දන්නේ නැහැ කියලා. ඊට පස්සේ අහනවා මේ එතකොට ඔබ දන්නේ නැද්ද? දන්නවද අවිනාශ?
දැන් ඔයා හිතන්න වදින මේ ඒ වෙලාවේ මණ්ඩපයේ හිටපු කණ්ඩායමට බුදුහාමුදුරන්ගෙන් බණ ඇසීම සඳහා ධර්මය ශ්‍රවණය කිරීම සඳහා ඇවිල්ලා හිටපු කණ්ඩායමට මොන වගේ හැඟීමක් ඇති වෙන්නේ නැද්ද කියලා මේ ළමයා ගැන. අවසාන ප්‍රශ්නය අහන බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ ඔබ දන්නවා. නෑ මම දන්නේ නැහැ කියනවා. නිකන් හරි හිතුවක්කාරයි නේ මේ උත්තර හතර. පස්සේ මේ මිනිස්සු මේ එලවන්න හදන මේ ළමයා මොකද බුදුරජාණන් වහන්සේට කිසිම ගරුසරුවක් නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ළමයාට මේක විස්තර කරන්න කියනවා. මේ දැරිවිට. මේ දරුවෝ විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මගෙන් ඇහුවේ මේ මම මොන භවයක ඉඳලා මේ භවයට ආවද කියලා. ඉතින් මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම දන්නේ නැහැ කිව්වා. ඔබ වහන්සේ මගෙන් විමසා සිටියා මම මේ භවයේ මොන භවයකද යන්නේ කියලා. ඉතින් මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒකින්ද මම දන්නේ නැහැ. ඔබ වහන්සේ මගෙන් විමසා හිටියා මරණ බව දන්නවද කියලා. මම දන්නවා ස්වාමීන් වහන්සේ. ඒක මම දන්නවා කිව්වා. අවසාන වශයෙන් ඔබ වහන්සේ මගෙන් අහනවා කොයි වෙලාවෙද මැරෙන්නේ කියලා දන්නවද කියලා. ඒක මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒකින්ද මම දන්නේ නැහැ කිව්වා. දැන් මේ කාරණය වදිර ප්‍රමාණවත් කෙනෙකුට මේ සංසාරය පිළිබඳව ලොකු අවබෝධයක් ගන්න. දැන් අපි මම කලින් කිව්වා වගේ මේ පුද්ගලයාට වගේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේ අපි විශාල භව ගමනක අපේ ආමඳුර මුලින්ම කිව්වා වගේ භව ගමනක මේ නිකන් පොඩි එක වෙලාවක අපි ඉන්නවා ඇවිල්ලා. මේක තමයි සංසාරයේ ස්වභාවය. එතකොට මේ සංසාර චක්‍රයේ එක බැඳිච්ච දුක දැනෙන්න පටන් ගත්තම තමයි අපි සංසාර චක්‍රයේ සිඳින්න ඕනේ කියන තැනට එන්නේ. දැන් ඔතෙන්දී තව වැදගත් එකක් වෙනවා වදින දැන් මේ අපි ගොඩක් වෙලාවට තේරුම් ගන්නවා මේ අපි එක්ක සහ අපි කතා කරනකොට කියන දෙයක් තමයි මේ චතුරාර්ය සත්‍ය කියන එක බුද්ධ ධර්මයේ හරය කියලා. මොකද්ද චතුරාර්ය සත්‍ය කියන්නේ දුක ඇතිවීම දුක ඇතිවීම නැති කිරීම සහ දුක ඇතිවීම නැති කිරීමේ මාර්ගය. දුක්ඛ සමුදය නිරෝධ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. එතකොට දැන් මේ හතර ගැන අපි මේ තරම් වැදගත් දෙයක් හැටියට සලකන්න හේතු වෙන්නේ ඇයි? මේ තුලින් තමයි අපිට මේ පුළුවන් වෙන්නේ මේ සසර ගමනේ අපිව අවිද්දවන මෝහාන්ධකාරය නැති කරගන්න. ඇත්තටම දැන් අපි දකින්නේ මේ අවිද්‍යාව කියන එක නිර්වචනය කරනකොට නැත්නම් විවරණය කරනකොට අපිට කියනවා මේ අවිද්‍යාව කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැතිවීම කියලා. එතකොට අපි පටන් ගන්න තැන අවිද්‍යාව නොවුනට අවිද්‍යාව කියන තැනින් අපි සංසාර චක්‍රය සාමාන්‍යයෙන් පටන් ගන්නවනේ කියලා ඉවරලා පටිච්චසමුප්පාදේ. එතකොට දැන් අවිද්‍යාව තමයි මේ සංසාර ගමනට හේතු වෙන මෝහාන්ධකාරය අපිට ලබා දීලා තියෙන්නේ. ඒක දැනුමක් නැතිකම. මේ එතකොට මේ දැනුම නැත්තේ මොකක් ගැනද? චතුරාර්ය සත්‍ය ගැන. නැත්තම් දුක සම්බන්ධ කරගත්ත මේ උතුම් සත්‍ය ගැන අපිට හැඟීමක් නැතිකම. එතකොට අපිට මේ දුක කියන එක මේ පටිච්චසමුප්පාදය කියන චක්‍රය තුල ඊ타ත්ම මේ වැදගත් කොටසක් කියන එක ඒ අනුව මේ තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් සංසාර ගමන නැති කිරීම සඳහා අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන් ගත්තම දුක නැති කිරීම. එතකොට ඒ සංසාර ගමන දුක නැති කිරීම සඳහා සංසාර ගමන කෙලවර කරගන්න අපිට පටිච්චසමුප්පාද අවබෝධය ඊටාත්ම වැදගත් වෙනවා. දැන් ඔබ මේ දර්ශන දකිනකොට ඔබට පේනවා ඇති පහන් දැල් වෙනවා. අපි පහන් දැල්වනවා. පහන දැල්ල දිහා පහන එළිය දිහා බලාගෙන මේ දැල් වෙන ස්වභාවයේ අපි ඉන්නේ. හැබැයි මේ දැල්ල නිවි යන මොහොතක් තියෙනවා. එතකොට පහන දැල්වන මොහොතේම අපි දන්නවා නම් පහන නිවෙනවා කියලා අපිට මේ ඔස්සේ මේ සංකල්පනාව හකුලන්නට පුළුවන්. බුදුදහමේ දැන් අපේ හාමුදුරුවෝ ආර්ය පරිශ්‍රණ සූත්‍රය පිළිබඳව කලින් සඳහන් කළා. දැන් මේ කෙලෙස් නසන ආකාරය පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. හේතුඵල ධර්මයේ වැදගත්කම පිළිබඳව දේශනා කරනවා. දැන් විවිධ පරිශ්‍රකයෝ හිටියා. දැන් මක්කලිගෝසාල වගේ ආචාර්යවරු කියනවා මේ වෙන දෙයක් වෙන්න කියලා හිතාගෙන ඉන්න කියලා. හැබැයි දැන් බුදුහාමුදුරුවෝගේ දේශනාව තුළ එහෙම කියන්නේ නැහැ. වෙන දේ ගැන අවබෝධයෙන් ඉන්න කියලා උන්වහන්සේ අපට පැහැදිලි කරලා දෙනවා. මෙන්න මේ ධර්මයේ හැකිලිම හාමුදුරනේ අපි සාකච්ඡා කළොත් දැන් අධිගමලාභීත්වය ලැබපු අය හිටියා. හැබැයි ඔවුන් හේතුඵල ධර්මයේ
පිළිබඳව සරල අවබෝධයක්වත් තිබුණේ නැහැ. එතකොට මේ දෙක අතර වෙනස්කමක් අපිට හදන්න පුළුවන් නම් දැන් අපි මහා දේවල් හොයාගන්න යනවා. අපි දැන් මහා ධන සම්පත් හොයාගෙන යනවා. මහා තනතුරු ලාභ හොයාගෙන යනවා. මේ ගමනේදී හේතුඵල ධහම පිළිබඳව අල්ප මාත්‍ර අවබෝධයක් නැතිවීමයි අර ලුහු බැඳීමයි අතර තියෙන වෙනස්කම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් අපිට නවතින්න හිතේවි. වජිර මහත්තයා දැන් බුදුරජාණන් වහන්සේ අවබෝධයට පත් වෙලා මේ වගේ සුන්දර පණිවිඩයක් අපිට මතු කරා. හැබැයි අපි දන්නවා දැන් බ්‍රහ්මජාල සූත්‍රය වගේ දේශනාවක් ගත්තාම විශාල දෘෂ්ටි ජාලයක්. එකක් දෙකක් නෙමෙයි. සංසාරය කියන්නේ ඉතා පළල් දැනුමක්. මේ ඒ දෘෂ්ටි ඇත්තටම මේ මක්කලි කෝසාල වගේ අපේ සමහර ඔය ප්‍රධාන පෙළේ හිටපු ශාස්ත්‍රවරු ඒගොල්ලෝ අපි නිකාම අයින් කරාට ඒගොල්ලන්ට තිබුණ විශාල දැනුම් පරාසයක් නේ. ඇත්තටම අපි මේ මම නම් කියන්නේ මේ ඒ ඇත්තොන්ටත් නම විතරක්වත් කියන එක පවා අගෞරවයක්. මොකද ඒගොල්ලොත් මේ සංසාරය ගැන විශාල දැනුම් සම්භාරයක් එකතු කරගෙන තිබුණා. ගවේෂකයෝ. ඔව් විශාල ගවේෂකයෝ. ඒගොල්ලෝ මේ සංසාරය ගැන හොයාගෙන තිබුණා. එම් දැන් පුද්ගලයා අර මම කියන්නේ කිට්ටු වෙලා බලනවා කියලා. ඒ කිට්ටු වෙලා බලන එකේ දැන් ඒගොල්ලෝ දැනගෙන හිටියා මේ කය මේ සාංශාරික පැවැත්මකට සම්බන්ධයි කියලා. අසාරයි කියලා. ඔව් මේක ජාලගතයි කියලා තේරුම් ගත්තා. හැබැයි මේ ජාලය කොයිතරම් සාර්ථකද අසාර්ථකද කියලා මේගොල්ලන්ට තේරුන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ මේ සංසාරයේ නැමැති ජාලේ කොහේ හරි දීර්ඝකාලීන පැවැත්මක් තියෙන තැනක් තියනවාද කියලා ඒගොල්ලෝ හෙව්වා. හොයනකොට ඒගොල්ලෝ අරූපාවචර බ්‍රහ්මතල ගැන හිම හොයාගත්තා. තොර රූපාවචර බ්‍රහ්මතලවල උපදින විදිය, අරූපාවචර බ්‍රහ්මතලවල උපදින විදිය, අරූප ධ්‍යාන වඩන විදිය, ධ්‍යාන තුල ඔය විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව වලින් කොහොමද මේ උපත කරා යන විවිධත්වයේ රූප අරූප වශයෙන් බ්‍රහ්ම ලෝක තල 20ක කොහොමද සත්‍යය ඉපදෙන්නේ? ඒ ඉපදුනාට පස්සේ ඊටාම සැපසහිත විදියට දීර්ඝායුෂයක් විඳින්නේ කොහොමද? මේ ඔක්කොම ඒගොල්ලෝ හොයාගත්තා. ඒගොල්ලෝ දැනගත්තා මේ පුද්ගලයා වනාහි මේ ජීවිතේ පමණක් අයිති කෙනෙක් නෙමෙයි සාංශාරික සත්වයෙක් කියලා. ඒතකොට සාංශාරික සත්වයෙක් නම් කොහොමද සංසාර පැවැත්මේ හොඳම තැන කියලා ඒගොල්ලෝ හොයාගත්තා. හැබැයි බුදුරජාණන් වහන්සේ මතක් කළා ඒ ඔක්කොම හොයාගෙන උන්වහන්සේ කිව්වා ඉතා සැපසහිත තැනක පවා පැවැත්ම අපිට හානි කරයි කියලා. හේතුව තමයි උන්වහන්සේ ලස්සන දෙයක් හොයාගත්තා. අනිත්‍ය කියන එක. ඒ කියන්නේ මේක වෙනස් වෙනකොට ආයෙත් ඒ සැපසහිත ලෝකයෙන් ඔබ නිරේට වැටෙන්න පුළුවන්. සමහර කල්ප ගණන් ආයුෂ එහෙන් പ്രേත ලෝකෙට වැටෙන්න පුළුවන්. ඒ නිසා ඊටා සැපසහිත තැනක පවා නතර වෙන එක අවදානම් සහගතයි. හේතුව තමයි ඒ විපාකයක් අනිත්‍ය වෙලා යන එක. දැන් බුදුරජාණන් වහන්සේ ඔක්කොම හොයාගෙන උන්වහන්සේ මොකද්ද හොයාගත්තේ? උන්වහන්සේ හදාගත්ත ඥානෙ මොකද්ද? ඇත්තටම උන්වහන්සේ අමුතුවෙන් විශාල ඥානයක් හොයාගත්තේ නෑ. අර අපේ අජන්ත මහත්තයා කිව්වා වගේ මේක මේ අමුතුවෙන් හොයාගත්ත එකක් නෙමෙයි. උන්වහන්සේ මේක හරියට ගුරුත්වාකර්ෂණය වගේ. දැන් ගුරුත්වාකර්ෂණීය කියන එක ඒක පවතින ආවේනික ධර්මතාවයක් නේ. ඒක මේ කාලේ ගුරුත්වාකර්ෂණීය තියෙනවා. මෙන්න මේ කාලේ ගුරුත්වාකර්ෂණීය නෑ කියලා එහෙම පැනවීමක් හරියට කරන්න මම දන්නේ විද්‍යාත්මකව එහෙම පනවන්න පුළුවන්ද කියලා. නමුත් ඒක මේ ආවේනික ස්වභාවයක් නේ. එතකොට ඒ වගේ මේ පටිච්ච සමුප්පාන් පාදේ කියන එකත් ලෝකේ පවතින ආවේනික ධර්මතාවයක්. ඒතර බුදුරජාණන් වහන්සේ මේක හොයාගත්තා. ඒක හරියට පරණ නගරයක් නටබුන් හොයා මතු කරනවා වගේ. පරණ නගරයක් හොයනකොට පුරාවිද්‍යාව දන්න පුරාවිද්‍යාඥයෝ මොකද කරන්නේ? නටමුන් හොය ඒ පරණ නගරයේ සලකුණු මතු කර ඒ පරණ නගරය පිළිබඳ අදහසක් මතු කරනවා. ඒ වගේ යට ගියපු පටිච්ච සමුප්පාදය ආයේ මතු කරගත්තේ භාග්‍යවතුන් වහන්සේ. එතකොට මේ මතු කර ගැනීමේදී හරි ලස්සන දෙයක් වුණා. බුදුරජාණන් වහන්සේ මේ මතු කර ගැනීමේදී උන්වහන්සේ බොහොම පරිස්සමට තමයි මේ සමාජයට පහරක් වදින්නේ නැති විදියට ඒගොල්ලන්ගේ හිතත් තලා පෙලන්නේ නැති විදියට තමයි උන්වහන්සේ මතු කරේ. දැන් උදාහරණයක් විදියට ලෝකේ ඇත්ත නැත්ත කියලා අන්ත දෙකක් තුලනේ වජිර මහත්තයා දෝලණය වෙන්නේ. ඔයිට වඩා මොකක්වත් ඇත්තේ නැහැ. ඒකට බ්‍රහ්මජාල සූත්‍රය කියනවා පූර්වාන්ත කල්පිත දෘෂ්ටිවාද සහ පරාන්ත කල්පිත දෘෂ්ටිවාද කියලා. එතකොට මේ බ්‍රහ්මජාල සූත්‍රයට අනුව ඒගොල්ලෝ විවිධ ඉගැන්වීම් වලින් හිතුවා සමහර අය හිතුවා මරණින් පසු කොහෙවත් මොකක්වත් එකක් නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් කෙලින්ම මරණින් පස්සේ උපතක් නැති තියනවාද ඇහුවොත් උන්වහන්සේ ඔයාට උත්තර දෙන්නෙත් නැහැ. ඇයි ඔයාට උත්තර දුන්නොත් හෙම්බත් වෙන එක විතරයි වෙන්නේ අවබෝධයක් හැදෙන්නේ නැහැ. ඒ නිසා තමයි ওই ලෝකයේ ගැන හිම ඇහුවම සද්ද නැතු ඉඳලා තියෙන්නේ. දන්නේ නැතුවට නෙමෙයි. ඒ මිනිස්යාගේ මේ අර විශාරද දැනුමක් තියෙනවා වගේ පෙන්වුවාට ඒ දූපත් මානසිකත්වයට මේක කියලා වැඩන්නේ. අනිත් එක තමයි ඔය කියලා මේ දුක ඉවර වෙන්නේ නැති නිසා බුදුරු ඔය ගැන වැඩි කියන්නේ ඔය සමහර අව්‍යාකෘත ප්‍රශ්න එහෙමනේ.
සස්සතෝ ලෝකෝ අස්සතෝ ලෝකෝ අන්තෝ ලෝකෝ අනන්තෝ ලෝකෝ කියලා එහෙම බුදුහාමුදුරු සද්ද නැතුව ඉන්නවා. ඒ සද්ද නැතුව හිටියාම තමයි අහලා තියෙන්නේ මේ තමුන්නාන්සේ සද්ද නැතුව ඉන්නවා නම් මං යනවා යන්න කියලා. එතකොට කියනහන්සේ කියනවා එහෙනම් ඔය යන්න කමන්නේ කියලා. එතකොට ඒ සමහර අය හැරිලා අහලා තිනවා එහෙනම් මේ කමන්නේ ඔබ වහන්සේ මොනවද කියන්නේ කියලා එහෙම අහලා තියෙනවානේ. ඒ ඔබ වහන්සේ කියන එක මට කියන්න කියලා. එතකොට එහෙනම් ඔබ මං කියන එක අහගන්න වාඩි වෙයන් කියලා වාඩි කරවගෙන බුදුරජාණන් වහන්සේ ওই පටිච්ච සමුප්පාදය ගැන කියලා දෙනවා. එතකොට දැන් ලෝකයේ තියෙනවා ඇත නැත කියලා අන්ත දෙකක් තියෙනවනේ. ඒක සමහර අය කිව්වා මරණින් පස්සේ උපතක් තියෙනවා කියලා, සමහර අය නෑ කිව්වා. තියෙනවා කියලා හිතපු නෑ කියලා හිතපු අය දැන් ඔය මේ මරණින් පස්සේ උපතක් නැතයි විශ්වාස කරපු අය බැලුවා මේ හොඳට කාලා බීලා ඉන්න එක තමයි හොඳම දේ. මේ මොකක්වත් ඇත්තේ නෑ. දැන් ඉන්න ওই නිරාගමික කණ්ඩායම් වගේ ලංකාවේ ඉන්නේ. ඒතර ඇත්තටම ලංකාවේ ඉන්න නිරාගමික කණ්ඩායම් නිකන් රොඩු ටිකක්. මොකද ඒගොල්ලන්ට මේ ආගම් ගැනවත් දර්ශන ගැනවත් කිසි අදහසක් නැහැ. ගරහන එක විතරයි තියෙන්නේ. ඔළුවේ වැඩ කරන්නේ ගරහන එක. ඔය Facebook එකේ එහෙම තියෙනවා නිරාගමික කණ්ඩායම් හදාගත්ත එක එක පිටු. ඒ වාසියට හදාගත්ත ඒකේ මහත්ය වෙන ඒවටත් නෙමෙයි බුදුදහමට ගරහනවා. එතකොට එයා හිතාගෙන ඉන්නවා මේ පොඩි දැනුමක් තියෙන එයා හිතාගෙන ඉන්නවා මම මහ විශාරදෙක් කියලා. එතකොට එයා මේ අහලා බලලා එහෙම නෙමෙයි. ඒ කාලේ මිනිස්සු කල්පනා කළා මරණින් පස්සේ කොහෙවත් යන්නේ නැහැ. ඒ නිසා උපතක් කරා යන බවක් ඒගොල්ලෝ පිළිගත්තේ නැහැ. ඒ නිසා මේ කාලා බීලා අපි ඉතින් සාමාන්‍ය සැහැල්ලුවෙන් ඉන්නවා කියලා බ්‍රාහ්මණ සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම කාමසුකල්ලිකාණු යෝගයට බහින්නේ මරණින් පස්සේ උපතක් නැහැ කියලා විශ්වාස කරපු නිසා. එතකොට සමහර අය හිතුවා මේ සාස්වතවාදීන් හිටියා මරණින් පස්සේ උපතක් තියනවා කියලා විශ්වාස. ඔය ශ්‍රමණ කණ්ඩායම් ඔක්කොම එහෙමයි. ඔය මක්කලිකෝසාල, අජිත කේසකම්බල, ඊට පස්සේ පගුද කච්චායන, සංජය බෙල්ලට්ටි පුත්ත, නිගණ්ඨනාද පුත්ත ඔක්කොම මරණින් පස්සේ උපතක් තියනවා කියලා විශ්වාස කරපුවා. ඒගොල්ලෝ නිකම්ම කිව්වා නෙමෙයි. අර එක එක සමාපatti අර ඔබතුමා කියපු සමාපatti වලට සමවැදි වෙදි ඒගොල්ලෝ හොයාගත්ත මේ සංසාරේ ජාලයක් කියලා. ඒගොල්ලෝ විශ්වාස කරා නෑ මරණින් පස්සේ එකක් තියනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ට අහුනේ එකම දේ තමයි මරණින් පස්සේ මේ පවතින ජීවිතේ නසන්න නම් දුක් දෙන එක කියලා. බුදුරජාණන් වහන්සේගෙන් ওই කාරණා ගැන අහුවාම උන්වහන්සේ ওই දෙකටම යන්නේ නැතුව උභයන්ත අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතයන් ධම්මං දේශේසි කියලා කියන්නේ මහණෙනි මම අන්ත දෙකට යන්නේ නැතුව මැද ඉඳලා බණ කියනවා කියන එක. ඒතකොට මැද ඉඳලා බණ කියනකොට වජිර මහත්තයා හරි ලස්සන දෙයක් තියෙනවා. උන්වහන්සේ ওই මැද මතු කරන විදිය. දැන් ඔකට ලස්සන දේශනාවක් තමයි අචේල කස්සප සූත්‍රය. අචේල කස්සප වගේ කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් කෙලින්ම අහනවා ස්වාමීනි මේ දුක කලින් පරණ හදාගත්ත එකක්ද? එහෙමත් නැත්නම් මේ දුක මම හදාගත්ත එකක්ද? කෙලින්ම අපිට තේරෙන විදිහට ඇහුවොත්. ඒතකොට උන්වහන්සේ කෙලින්ම කියනවා නෑ මං හදාගත්ත එකක් නෙමෙයි කියලා. එතකොට යා අහනවා ඊළඟට එහෙනම් මේ දුක ඔය සයන්කත පරංකත කියන කතාව ඔය. එතකොට මේ දුක අනුන් හදාගත්ත එකක්ද? එන්න මං හදුවේ නැත්නම් ඉතින් වෙන අය හදන්න එපායි. එතකොට බුදුරජාණන් වහන්සේ කෙලින්ම කියනවා නෑ අචේල කස්සප ඔයා කලබල වෙන්න එපා. ඒවා අනුන් හදපු එක්කුත් නෙමෙයි කියලා. ඊළඟට යා අහනවා හොඳයි එහෙනම් මේ දුක මේ දෙගොල්ලොම එකතු වෙලා හදපු එකක්ද? ඒ කියන්නේ කොහොම එකතු වෙලා අපි දෙගොල්ලෝ හදාගත්ත එකක්ද? එතකොට උන්වහන්සේ කියනවා නෑ අචේල කස්සප මේ දුක දෙගොල්ලොම හදපු එකකුත් නෙමෙයි. ඊට පස්සේ යට එක උත්තරයයි තියෙන්නේ. එහෙනම් මේ දුක ඉබේ හටගත් එකක්ද? එතකොට උන්වහන්සේ කියනවා නෑ අචේල කස්සප මේක ඉබේ හටගත් එකකුත් නෙමෙයි. ඊට පස්සේ අහනවා එහෙම දෙනම් ඔබ වහන්සේ දුක ගැන දන්නේ නැද්ද කියලා. තමන් හැදුවෙත් නැත්නම් අනුන් හැදුවෙත් නැත්නම් දෙගොල්ලොම හැදුවෙත් නැත්නම් ඉබේ හටගත්තෙත් නැත්නම් මේ දුක ගැන තමුන්වහන්සේ දන්නේ නැද්ද? එතකොට කියනවා නෑ මං දන්නවා කියලා. එතකොට ඔයා කියනවා එහෙනම් ඔබ වහන්සේ දන්න දුක ගැන මට කියන්න කියලා. දැන් බලන්න බුදුරජාණන් සමන් හැදුවා කියලා එකපාර උත්තර දෙන්නේ නැත්තේ එහෙම උත්තර දුන්නොත් වජිර මහත්තයා අර අධික දුක් දීමේ ශ්‍රමණ සම්ප්‍රදාය වැඩට තමයි ආබහින්නේ. අර නිගණ්ඨනාද පුත්ත වගේ අය කරපු අධික බෘත සමාදානියට තමයි බහින්නේ. ඇයි මමනි කරගෙන තියෙන්නේ. වෙන විකල්පයක් නැහැ මම කරගත්ත දෙයට මටම තමයි මේ කරන්න වෙන්නේ කියලා. කියලා තවනවා. ඔව් ශරීරي දුක් තවන්න පටන් ගන්න. ඒ බලන්න උන්වහන්සේ කොච්චර පරිස්සමටද මේවට උත්තර දෙන්නේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ අහනවා උන්වහන්සේ කියවනේ අනුන් හදපු එකක්ද කියලා. එතකොට බුදුරජාණන් නෑ කියලා කිව්වේ මොකද අනුන් හැදුවා කියලා කිව්වොත් අර භෞතිකවාදී ගොඩට වැටෙන්නේ. ඇයි වෙන අයනේ හදලා තියෙන්නේ ඉතින් මම මොනා කරන්නේ? මේ දුක මම හදුවේ නැත්තම් එතනින්දී තමයි අර නිර්මාණවාදයේ එළියට එන්නේ, ස්වභාවවාදයේ එළියට එන්නේ, කර්මවාදයේ එළියට එන්නේ. ඇයි ඒගොල්ලෝ කර්මයට බාර දෙනවා, ස්වභාව ධර්මයට බාර දෙනවා, න්‍යායට බාර දෙනවා, දෛවයට බාර දෙනවා, දෙවියන්ට බාර දෙනවා. ඇයි මම නෙමෙයිනේ හදලා තියෙන්නේ. අනුන් හදපු එක.
ඊට පස්සේ බුදුරජාණන් ඒකට උත්තර දෙන්නේ නැහැ. හේතුව තමයි අනුන් හැදුවා නම් ඉතින් මට කරන්න දෙයක් නැහැ නේ. මං තියෙන දෙයක් කාලා වෙන වැඩක් බලාගෙන ඉන්නවා වගේ අදහසකට එන්න පුළුවන්. ඒතර බුදුරජාණන් ඊළඟට උන්වහන්සේගෙන් අහනවානේ එහෙනම් දෙගොල්ලොම හැදුවද කියලා. ඒකට උන්වහන්සේ උත්තර දෙන්නෙත් නැහැ. එතකොට උන්වහන්සේගෙන් අහනවා නිබ්බේ හටගත්තද කියලා. ඒකට උත්තර දෙන්න. ඒතකොට දැන් අහනවානේ ඔබ දුක ගැන දන්නවද? ඔව් දන්නවා. එහෙනම් මට දුක ගැන කියන්න. මේ දුක පටිච්ච සමුප්පන්නව ඇති වුනේ කියලා. අන්න බලන්න. මේ දුක ඇති වුනේ පටිච්ච සමුප්පන්නව කියනවා. ඒතර පටිච්ච සමුප්පන්නව මේ දුක ඇති වෙන විදිය දුක කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන දුක නෙවෙයි. වජිර මහත්තයා අද මේ දුක නැති කරගන්න මිනිසුන්ට උමනාවකුත් තියෙනවා. මේ දුක නැති වෙනවා නම් හොඳයි කියලා පොඩි අදහසකුත් හිටි ගමන් රැට එහෙම මතක් වෙනවා. නින්දට යනකොට එහෙම මතක් වෙනවා මේක මහ කර්මයක් කියලා මතක් වෙනවා. හැබැයි අද තියෙන විශාලම ප්‍රශ්නය තමයි වජිර මහත්තයා ගොඩක් දෙනෙකුට මේකට ඉතා විධිමත් වැඩපිළිවෙලක් නැති ප්‍රශ්නේ. ඒතර සමහර අය හිතනවා මේ දුක නැති කරන්න පුළුවන් ආරාමයකට ගියොත් පන්සලකට ගියොත් හාන්දරෝ කෙනෙක් ඇසුරු කරොත් නැති කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා. සමහර අය හිතනවා මේ හොඳම දේ තමයි මේ දුක නැති කරන්න මේව අත්හැරලා දාන එක. ඔක්කොම අත්හරිනවා කියලා ඒගොල්ලෝ අත්හරිනවා. ඒ වුණාට බරපතල විදියට මනසේ කෙලෙස් දෝරේ ගලනවා. ඔකට ලස්සනම දේ තමයි ඔකත් පටිච්චසමුප්පන්නයට සම්බන්ධයි මේ ක්ලේශකාමී සහ වස්තුකාමී කියලා දෙකක් තියෙනවා. සමහර කෙනෙක්ගේ හිතේ ක්ලේශකාමී තියෙනවා ඒ වුණා වස්තුකාමී නැති වෙන්න පුළුවන්. දැන් ක්ලේශකාමයක් තියෙනවා වස්තුකාමයක් තියෙනවා කියන එක හරියට මඩක් තියෙනවා මඩ ගඳක් තියෙනවා වගේ. මඩක් තියෙනවා මඩ ගඳක් තියෙනවා. එතකොට ඔය අතර ඉන්න පුළුවන් ක්ලේශකාමී තියෙනවා හැබැයි වස්තුකාමී නැහැ. ඒක හරියට මඩ නැහැ මඩ ගඳ තියෙනවා වගේ. සමහරට ක්ලේශ වස්තුකාමී නෑ. යා සමහරට ගෙදර අත්හැරලා කැලේකට ගිය කෙනෙක් ඉන්න පුළුවන්. බරපතල විදියට කෙලෙස් දෝරේ ගලනවා. සමහරට දරුවෝ අත්හැරලා ඉඩ කඩන් අත්හැරලා හොඳට අඳින එක අත්හැරලා ඉන්න පුළුවන්. වස්තුකාමී අත්හැරලා. හැබැයි බරපතල විදියට මනසේ ක්ලේශකාමී දෝරේ ගලනවා. එතකොට ක්ලේශකාමයයි වස්තුකාමයයි දෙකම අතහැරෙන තැනක තමයි පටිච්චසමුප්පන්න න්‍යාය මතු කරන්නේ. ඒ කියන්නේ මේ දෙකම අතහැරෙන විදියට. එහෙම නැතුව වස්තුකාමයේ විතරක් අත්හැරලා ක්ලේශකාමයේ හිතේ තියෙනවා නම් ඒක බුදුදහමේ විධිමත් වැඩපිළිවෙල නෙමෙයි. එතකොට මේ කාමයන්ගෙන් වෙන් වෙන්න පටිච්ච සමුප්පන්න න්‍යාය භාගතුන් වහන්සේ බොහොම ලස්සනට පැහැදිලි කරනවා. ඒක අවිද්‍යාවෙන් පටන් අරගෙන කිටියෙන් හරි අපි ඒක මතක් කරගන්න එක වැදගත්නේ. එතකොට දැන් අපේ මේ අජන්ත මහත්තයා අවිද්‍යාව ගැන යම් අදහසක් කිව්වා. ඒක ඊටාම ලස්සන අදහසක්. දැන් අවිද්‍යාව නිසා ඒ කියන්නේ මේ නොදැනීම සත්‍ය අවබෝධය මේ පිළිබඳ හැඟීමක් අදහසක් හරියට නැතිකම නිසාම තමයි මේ ගමන යන්නේ. සත්‍ය අවබෝධයක් තියෙනවා නම් යන්නේ නැහනේ. අර සත්‍ය අවබෝධයක් තිබ්බම යා තමන් දිහා බලන්න පටන් ගන්නවානේ. තමන්ව ගවේෂණය කරන්න පටන් ගන්නවා. එතකොට අවිද්‍යාව නිසා තමයි සංස්කාර ඇති වෙන්නේ. මේ පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර. අන්න එතන ඉඳලා ඔබතුමා කියපු එකට ලස්සන අදහසක් එනවා. එතකොට මම මේක සරල කරලා මේ කියන්නේ. එතකොට සමහර අය ඉන්නවා මේ සමාධියක් තුලින් සංස්කාර වැඩෙන අවස්ථාවක් තියෙනවා. සමාධියක් පුහුණු කරන ඒ සමාධියට අනුව තමයි එයා සංස්කාර වැඩෙන්නේ. එතකොට බුද්ධ දේශනාව මතක් කරන්නේ ආසවක්කේ ඥානය තුල තවත් සංස්කාර නොවැඩෙන විදියට හිත ශූන්‍ය කරන්නේ කොහොමද කියලා. ඔකට අර මේ ශූන්‍යතාවාදීන් කියන්නේ මාධ්‍යමික දර්ශනයේ මම ඔය දර්ශන ගැන වැඩි කතා කරන්න ලොකු උනන්දුවක් නැහැ. නමුත් මාධ්‍යමික දර්ශනයේ ශූන්‍යතාවේ වාදය කියන්නේත් ඕකටම තමයි. පටිච්ච සමුප්පන්න න්‍යායයට තමයි ඒගොල්ලෝ ශූන්‍යතාවාදය කියලා කියන්නේ. ශූන්‍යයි කියනකොට මොකක්වත් නැහැ හිස් වගේ අදහසක් නෙන්නේ. නමුත් මේ මාධ්‍යමික දර්ශනයේ ශූන්‍යතාවය කියන්නේ මේ පණිවිඩයට මේගොල්ලෝ හරි ලස්සනට ඒගොල්ලන්ගේ ආභිධර්මික විග්‍රහය එහෙම මේක විස්තර කරනවා. එතකොට අවිද්‍යාව නිසා නම් සංස්කාර ඇති වෙන්නේ පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර. එතකොට පින නිසත් පින කියන්නේ සංස්කාරය. ඒතර පින නිසත් නැවත උපතක් කරා යනවා. ඒතර බුදුදහම පින් කරන්න උගන්වන එකක් නෙමෙයි. එතකොට අපුඤ්ඤාභි සංස්කාර පිනෙන් බැහැර වෙච්ච ප්‍රතිවිරුද්ධ දිශානතිය නිසාත් එයා සංසාරයට යනවා. තව එකක් තියෙනවා සමාධිය නිසාත් යනවා කියනවා. අර මේ ඉන්දියාවේ හිටපු ශ්‍රමණ කණ්ඩායම් වලට උනේ ඒක තමයි. ඒගොල්ලෝ සමාධියක් හුරු කළා සංසාරයට යන විදියට. බුදුරජාණන් වහන්සේ කරා උන්වහන්සේ ඔය සියලු ඥාන දර්ශන උපදවගෙන අලුතින් එක ඥානයක් හොයාගත්තා. පටිච්ච සමුප්පන්න න්‍යායෝසේ ඔය ඥානිය විතරයි මතුවෙන්නේ. ඒ තමයි උන්වහන්සේ හොයාගත්ත. දැන් රූපාවචර ධ්‍යානයි අරූපාවචර ධ්‍යානයි වජිර මහත්තයා 아무තු ඒවා නෙමෙයිනේ. ඒවා සාමාන්‍යයෙන් භාරතීය සමාජයේ තිබුණු දේවල්. ඒතර ඕකට උන්වහන්සේ අලුතෙන් එකක් එකතු කරා නිරෝධ සමාපත්තිය කියලා. අලුතෙන් එකතු කරපු එක සමාපත්තියකුයි එක ඥානයකුයි උන්වහන්සේ වාගත්තා. ඒ තමයි අෂ්ට සමාපatti වලට නවවෙනි සමාපත්තියක් උන්වහන්සේ එකතු කරනවා නිරෝධ සමාපත්තිය කියලා. පංච අභිඥා වලට හයවෙනි අභිඥාවක් එකතු කරනවා ආසවක්කය ඥානය කියලා.
ඇත්තටම බුදු කෙනෙක් කරන්නේ ආසවක්කේ ඥානීය අභිඥාවලට එකතු කරනවා සමාපatti වලට නිරෝධ සමාපatti එකතු කරනවා. හැබැයි ඔය කෙනෙක් කියන්න පුළුවන් ඉතින් අෂ්ට සමාපatti වලට මුල් සති කීපයේ උපදව ගත්තලු. දැන් අර මෙතුමා කිව්වා වගේ සංසාරේ හුරු කරගෙන ඇවිල්ලා ඉතින් අවුරුදු ගාණක් විමුක්තිය හෙව්වනේ. එතන අවුරුදු ගාණක් විමුක්තිය හොයද්දී එක සමාපත්තියක් ඇයි ඔච්චර කල් අමාරුනේ හොයාගන්න. ඒ වගේ අදහසක් එන්න පුළුවන්. අෂ්ට සමාපatti ආලාර කාලාම උද්දකරාම පුත්ත ළඟදී ඉක්මනින් උපදව ගන්නවනේ. එතකොට ඇයි මේ නවවෙනි එක හොයාගන්න බැන්නේ? නවවෙනි සමාපත්තිය තියෙන තැන හොයාගන්නයි අමාරුනේ. නිරෝධ සමාපත්තිය අටවෙනි සමාපත්තියෙන් නවවෙනි එක විදියට නෙමෙයි වැඩින්නේ. ඒක හරියම ලස්සන අදහසක්. නිරෝධ සමාපත්තිය කියන එක රූපාවචර ධානයයි අරූපාවචර ධානයයි එතනින් පස්සේ 4 4 8යිනේ. 8න් නවවෙනි එක නෙමෙයි. උනාසේ 8න් උත්සාහ කරා. අවුරුදු ගාණක් උත්සාහ කළා. මොකක්වත් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ අර වජ්‍රාසනේ වාඩි වෙලා උන්වහන්සේ සමාපatti මාරු කරලා බැලුවා. 8 වෙනි සමාපත්තියෙන් 7ට එනවා. 7න් ආය 8ට යනවා. ආය 7න් 6ට එනවා. 6න් ආය 7ට යනවා. 7න් 8ට යනවා. සමාපත්තිය තියා මේ චිත්ත සමාධියක්වත් නැති මිනිහෙක් සමාපatti ගැන දන්නේ නැහැ. ඉතින් මොනා කරන්නද ඒකට? නිරෝධ සමාපත්තිය තියෙන්නේ වජිර මහත්තයා රූපාවචර ධානයයි අරූපාවචර ධානයයි මැද. නිරෝධ සමාපත්තිය තියෙන්නේ එතන. ඒතර උන්වහන්සේ පිටිපස්සට එනකොට රූපාවචර ධානත් අරූපාවචර ධානත් මැදදී තමයි උන්වහන්සේ නිරෝධය අදිෂ්ඨාන කරන්නේ. ඒතකොට රූපාවචර ධාන සහ අරූපාවචර ධාන මැදදී තමයි මේ පටිච්ච සමුප්පන්න න්‍යාය පිළිබඳ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ. අතරම දැන් නිරෝධ කියන වචනය එක්ක ඔබට පුළුවන් මොකද්ද මේ නිරෝධ සමාපත්තිය කියලා හොයාගෙන යන්න. මොකද වැඩිපුරම මේ දවස්වල ඇහෙන වචනය නිරෝධ. නිරෝධායනේ. එතකොට දැන් අපි මේ කාරණාව විස්තර කරන් යනකොට අපේ හාමුදුරුවෝ පැහැදිලි කරගත්ත කාරණා එක්ක දැන් මම හිතන්න පටන් ගන්නවා මේ මට දුකක් තියෙනවා නම් මට දුකක් දැනුණා නම් මේ මොහොතේ මට වේදනාවක් දැනෙනවා නම් මේ මොහොතේ වේදනාව ඇයි ඇති උනේ? දැන් මේ ප්‍රශ්න කිරීම තමයි අපි පොළඹවන කාරණේ බවට පත්වන්නේ. දැන් අපි මේ කොයිතරම් විදියට එහෙට දාලා මෙහෙට දාලා අපි මේ චක්‍රයකට දාලා රවුමකට දාලා භව ගමනකට දාලා සංසාරයට දාලා කොහොම විස්තර කරන්න හැදුවත් මේ අපි විස්තර කරන්න හදන කාරණය අජන්ත මහත්මයා මේ දුක නිරෝධය කිරීම එහෙම නැත්නම් දුක නැති කිරීම කියන කාරණය නේද මේ අපි අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. ඔව් අද මම අර කලිනුත් විස්තර කරා වගේ ඒකම තමයි ඉතින් කේන්ද්‍රීය වන්නේ. මොකද අපි දකිනවා මේ සුදුවත් කුමාරයා මම කලින් කිව්වා වගේ සුදුවත් කුමාරයාත් මහා විනික්‍රමණය කරලා මේ හොයන්න උත්සාහ කරන්නේ අවසාන වශයෙන් ගත්තම මේ දුක නැති කිරීම ගැන නේද? එතකොට නැවත ඉපදීම නැති කිරීමට. එතකොට අපි ඒ කතා කරපු හරියටම තමයි එන්නේ. හැබැයි අපිට වැදගත් මේ වෙලාවේදී තව පැත්තකින් මේක ගැන කතා කරන්න වදින දැන් අපි කලින් කියන්නේ යෙදුණනේ බුදුරජාන් වහන්සේ අනේක ධාති සංසාරම් කියලා ඒ අර දේශනාව කරපු වෙලාවේ ඒක අගදී අපිට හවු වෙනවා මේ බුදුරජාන් වහන්සේ කියනවා මේ හොයාගන්නේ මොකද්ද මේ දුක නැති කරලා නැවත සංසාරේ ඉපදෙන එක නැති කිරීම සඳහා මේ ගේ හදන වඩුව කවුද මේ ගේ හදන වඩුව? තණ්හාව. තණ්හාව කියන තැනින් අරගෙන තමයි දුක නැති කිරීම සඳහා මේ සංසාර චක්‍රයේ සිඳලීමට අවශ්‍ය කරන මේ වඩුව හොයාගත්ත කෙනා ගේ හදන කෙනා හොයාගත්ත කෙනෙක් කියන්නේ නේද? එතකොට දැන් මේ පටිච්ච සමුප්පාද චක්‍රය තුල තණ්හාව කියන එක තියෙනවා. හැබැයි ඒක එන්නේ වේදනා තණ්හා උපාදාන භව වෙනවා. වේදනා ළඟට තණ්හා කියලා එකක් එනවා. පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න මේක විවරණය කරන ස්ථානවලදී මේක මේ කොටස් දෙකකට කඩනවා. ඒ කොටස් දෙකේ පළවෙනි කොටස පූර්වාර්ධය කියලා මේ සෝමනාංශයේ මම කියවලා තියෙන්නේ. ඒකේ අවිද්‍යාවෙන් පටන් අරගෙන වේදනාවෙන් ඉවර වෙන කොටස. දෙවෙනි කොටස තණ්හාවෙන් පටන් අරගෙන ජරා මරණයෙන් ඉවර වෙන කොටස. එතකොට කෙනෙක් නිකන් අර මුල කොටස ගත්තොත් එහෙම අපිට හිතන අවිද්‍යාවෙන් පටන් අරගෙන දැන් මම මේ ඇවිල්ලා මේ සරල කරන්න කියන දේවල් මිසක් මේ යථා ස්වභාවයම නෙවෙයි හොඳේ. එතකොට මේ මෙහෙම කොටස් දෙකකට බෙදලා තියෙනවා අර්ධ දෙකකට කියලා.
මේ මුල අර්ධය අවිද්‍යාවෙන් තමයි අවිද්‍යාවෙන් පටන් ගන්නවා. පටන් අරගෙන වේදනාවෙන් ඉවර වෙනවා. හැබැයි දෙවෙනි එක තණ්හාවෙන් පටන් අරගෙන එතකොට අපිට නිකන් හිතෙනවා මේ තණ්හාව කියන එක නැති කරගත්තොතින් අපිට පුළුවන් වෙයි කියලා මේ ජරා මරණ දක්වා යන මේ ගමන නැති කරගන්න. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේක අනුලෝම පටිලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් මේක බැලුවට පස්සේ දැක්ක ස්ථානයක්, ඒ කියන්නේ අපේ වර්තමාන භවය තුල අපිට මේ සංසාර ගමන නැති කර ගැනීම සඳහා නැත්තම් මේ දුක නැති කර ගැනීම සඳහා කොතනින්ද අල්ලගන්න ඕන කියන එක තැනක් අල්ලගන්න වෙනවනේ. ඒ අල්ලගන්න වෙන තැන හැටියට තමයි මම තේරුම් ගන්න අපේ හාමුදුරුවනේ මේ තණ්හාව නැති කිරීම කියන්නේ. එතකොට දැන් අවිද්‍යාව නිසා අපිව සංසාර ගමනේ ඇවිද්දවනවා. හැබැයි මේ භවය තුලදී ගත්තම අපිට මේ සංසාර ගමන නැති කරගන්න ඕන නම් තණ්හාව කියන එක නැති කරගන්න ඕන. එතකොට තණ්හාව ඔස්සේ ඇතිවන අර අල්ලා ගැනීම උපාදානය කියන එක නැති කිරීම තුලින් ඉතිරි ටික හොම නැති කරගෙන යන්න පුළුවන්. හැබැයි අර අපේ ආමතුරු විස්තර කරන්න යෙදුනා වගේ මේකේ අපිට වැදගත් වෙන්නේ දකින්න මේ අපිට නිකන් ඇතිවීම කියන හැටියටම මේක ගන්නත් හොඳ නෑ මේ පටිච්චසමුප්පාදය තුළ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා මෙහෙම මේකෙන් මේක ඇති වෙනවා මේකෙන් මේක ඇති වෙනවා කියලා යන්න. හැබැයි ඕක තව පැත්තකින් අපි කල්පනා කරන්න පටන් ගන්න ඕන මේක නැති තැන මේක නැති වෙනවා කියන එක. අවිජ්ජා නැත්තම් සංඛාර නැහැ. සංඛාර නැත්තම් විඥාන නැහැ. ඔය ආදි වශයෙන් ගන්න ඕන අපි. ඒතකොට එහෙම ගියාම අපි වඩා වැදගත් වෙනවා අපිට මේක දකින්න මේ මොකක් නැති කිරීමෙන් මොකක් නැති කරගන්න පුළුවන්ද කියලා. එහෙම නැති කිරීම හොයන්නනේ අපි මේ උත්සාහ කරන්නේ. ඇතිවීම දැක ගැනීම වැදගත් වෙනවා. හැබැයි නැති කිරීම මේ හොයන්න තමයි අපේ මේ පරමාර්ථය වෙන්නේ. එතකොට එහෙම බලපුවම මේ තණ්හාව කියන එක විදිහට අපිට මේ මුළු චක්‍රය පුරාවටම කේන්ද්‍රීය ස්ථානයක් වෙන. ඒකෙන් හින්දාම තමයි පටිච්චසමුප්පාදය ගැන අධ්‍යයනය කරනකොට මේ මූල දෙකක් කියලා ඉවර වෙලා හඳුන්වලා ඉවරලා මේ අවිද්‍යාව එක මූලයක් මේ තණ්හාව එක මූලයක් කියලා එහෙමත් පොතපතේ අපිට දකින්න ලැබෙනවා. මොනවා වුණත් මේ තණ්හාව කියන එක අපිට ප්‍රධාන වශයෙන් මේ භවයේදී නැති කරගන්න පුළුවන් නම් ඒ ඔස්සේ අපිට පුළුවන් වෙන මේ සංසාර චක්‍රයේ බිඳහෙලීම සඳහා මේ ආරම්භයක් ලබා ගන්න නැත්නම් හැකියාවක් ලබා ගන්න. දැන් ඇත්තටම මේ තණ්හාව අවිද්‍යාව මේ වගේ සංකල්ප ධර්ම සංකල්ප විදිහට අපි විග්‍රහ කරගෙන යනකොට හාමුදුරනේ මේ දැන් මේ සාකච්ඡාව නරඹමින් ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ හේතුඵල ධම සාංශාරික සාකච්ඡාවක්. මේක මේ සසරින් එතර හොයන කෙනෙකුට ගැලපෙන සාකච්ඡාවක්. මම ජීවත් වෙන්න ඕන. මට ජීවත් වෙන්න ඕන. මට එදිනදා ජීවත් වෙන්න ඕන. එතකොට මට ජීවත් වෙනකොට මට හේතුඵල ධම වැදගත් නැද්ද? අපි සරලවම අහුවොත් එහෙම. එදිනදා ජීවිතය හොයාගෙන යන කෙනෙකුට එදිනදා මේ කාමභෝගී ජීවිතයේ සැරිසරන කෙනෙකුට එදිනදා ජීවිතයට මේ ප්‍රයෝජනට ගන්න පුළුවන්ද? අපි එහෙම වජිර මහත්තයා මේ හේතුඵල න්‍යාය ඔස්සේ Tamanගේ ජීවිතය දිහා බලන්න පටන් ගත්තොත් එහෙම මේ කාමභෝගී ජීවිතේ පවා අතිශය සාර්ථක කරගන්න පුළුවන්. ඒ කියන්නේ හැම වෙලාවකම ඵලයේ දිහා බලන්නේ නැහැනේ. හේතුව දිහානේ බලන්නේ. ඒතකොට ওই වචනත් එක්ක එහෙම පැටලෙන්නේ නැහැනේ. ගෙවල් වල හරියට වචන නිසා රුස්සන්නේ නැති ගතියක් තියෙනවානේ. ඒතකොට වචනත් එක්ක පැටලෙන්නේ නැහැනේ. මේ පැටලෙන්නේ නැතුව එයා හේතුව දිහා බලනවා. ඇයි මෙයා මෙහෙම කතා කරේ? දැන් මහත්තයා එකපාරම ඇවිල්ලා මේ උදේ හොඳට ගිහින් දවල් ඇවිල්ලා පොඩ්ඩක් සද්දෙන් කතා කරොත් එහෙම මේ නෝනා බැලුවොත් එහෙම මමත් මේ ගෙදර වැඩ කර ඉන්නේ ඔයා වගේම තමයි කියලා පැටලෙන්න ගියොත් එහෙම යා ප්‍රතිචාර දක්වන්නේ වචන වලටනේ. ඒ කියන්නේ ඵලයට තමයි ප්‍රතිචාර දක්වලා තියෙන්නේ නේ. හැබැයි හේතුවට ප්‍රතිචාර දැක්වොත් නෝනාට පුළුවන් නෑ උදේ මේ මිනිහා හොඳට වැඩට ගියානේ. දැන් උදේ මේ මිනිහා හොඳට වැඩට ගිහින් හොඳට කෑම එකත් අරගෙන මාත් එක්ක කතා කරලා මට යන්නම් කියලා වැඩට ගියා. ගිහින් එනකොට මෙහෙම වෙනසක් නම් මොකක් හරි ඔෆිස් එකේ වෙලා ඇති. අන්න ඒකට ඵලයට ප්‍රතිචාර දක්වන්නේ හේතුව දිහා බලනවානේ.
ඊට පස්සේ ආයෙ හිතනවා එහෙනම් කමන්නේ කියලා පොඩ්ඩක් ඔකට හොඳ විදියට ප්‍රතිචාර දක්වන්නත් පුළුවන්. හරි කමන්නේ මම හෙට වැඩට යන්නේ නැහැ කිව්වොත් මා කමන්නේ. ඉතින් හෙටනේ ඒක බලමු අපි තේකක් බොමුකෝ කියලා නෝනට ඒක බොහොම සැහැල්ලුවෙන් දරා ගන්න පුළුවන් නම් හරිම සාමාන්‍යයි නේ. එතකොට හේතුව දිහා බලනවා ඵලයට ප්‍රතිචාර දක්වන්නේ නැතුව. එදිනෙදා ගෘහස්ත ජීවිතයට හරි උදව්ව. අනිත් එක තමයි මේ න්‍යාය මත පිහිටලා තමයි බුදුරජාණන් වහන්සේ හැම කාරණයක්ම කියන්නේ. ඔය කාරණේ නැත්නම් ඒක බුදුහාමුදුරන්ගේ එකක් නෙමෙයි. දැන් දේශපාලන දර්ශනය ගත්තත් ඒ වෙන එකක් එපා. විශ්වයේ පෘථුවිය ආරම්භයක් ගැන යම් අදහසක් හොයනවා නම් ඒකත් හේතුඵලවාදීව තමයි පැහැදිලි කරලා තියෙන්නේ. මේ ජීවීන්ගේ විකාශනය ගත්තොත් ඒත් හේතුඵලවාදී ඔස්සේනේ පැහැදිලි කරන්නේ. දැන් හොඳට බලන්නකෝ දැන් අග්ගඤ්ඤ සූත්‍රය වගේ දේශනාව ජනප්‍රිය දේශනා. ඒතර ඒ දේශනාවල උන්වහන්සේ මේ සත්‍යයාගේ විකාශනය මේ ගැන කියද්දී අර මේ අජන්ත මහත්තයා කිව්වා වගේ තණ්හාවෙන් තමයි වැඩේ පටන් ගන්නෙ නේ. ඒතර රස තෘෂ්ණාවෙන්නේ වැඩේ මේ විකාශනය අද දක්වා ආවා කියලා බුදුරජාණන් වහන්සේ හේතු සහිතව කියන්නේ නේ. පුරාවෘත්තයක් කතාන්දරයක් වගේ තිබ්බට අර ආබස්සර කායික මනෝමය කායික ජීවී පිරිසක් ඔය නිදහසේ සතුට කාගෙන හිටියලු. සතුට ආහාරය කරගෙන හිටියලු. කෑවා කියලා කියන්නේ මේ අපි අනුභව කරනවා කියන අදහසින්ම නෙමෙයි. ඒතර සතුට ආහාරය කරන ඉද්දී එක්කෙනෙකුට හිතුණලු මේ පොළවත් ටිකක් අත ගාලා කටේ ගහගෙන බලන්න ඕන කියලා. එදා රස තෘෂ්ණාව නිසා තමයි මේ අද දක්වා විකාශනය වුණේ කියලා හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ හේතුඵලවාදීව විස්තර කරන්නේ. එතකොට මේ පුද්ගලයාගේ ආයුෂ කඩා වැටීම, ගුණධර්ම කඩා වැටීම හේතුඵලවාදීව කියන්නේ. දීඝනිකායේ චක්කවර්ති සීහනාද සූත්‍රය වගේ දේශනාවල 80000ක් තිබුණු චක්‍රවර්ති රාජ්‍ය ඒ ගුණධර්ම කඩා වැටෙන්න ඔන්න ඒගොල්ලන්ගේ දරුවන්ගේ ආයුෂ භාගයක් අඩු වෙනවා. තව ගුණ ධර්මයක් වැටෙනකොට ඒගොල්ලන්ගේ දරුවන්ගේ ආයුෂ භාගයක් වැඩෙනවා අඩු වෙනවා. හේතුඵල සහිතව තමයි බුදුරජාණන් වහන්සේ ඒ ගැනත් කියලා තියෙන. එතකොට අපි හැම වෙලාවෙම බුද්ධ ශ්‍රාවකයන් විදියට මේ නිවන කෙරෙහි කොහොමද අදහසක් තියෙන්න ඕන? එදිනෙදා ගෘහස්ත ජීවිතයට ලස්සන අදහසක් ගන්න පුළුවන්. හැම වෙලාවකම ඔබ දක්ෂ වෙන්න ඕන හේතුවට ප්‍රතිචාර දක්වන්න. ඵලයේ දිහා බලන්නේ නැතුව. ඒ කියන්නේ හැම වෙලාවෙම හේතුවට ප්‍රතිචාර දක්වන්න පුළුවන් වුණාම මේ ඇත්තටම වජිර මහත්තයා මේකේ හේතුඵල ටිකක් තියෙන කිව්වම කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පවතින හේතුඵල ටිකක් කියන එක අවබෝධ කරගත්තට පස්සේ ගැහුවත් අනේ පාඩුවේ ඉන්න පුළුවන්. ඒතර කෙනෙක් කියන්න පුළුවන් දැන් ඔයාලට ගැහුවනේ අර මිනිස්සයා ඔයා සද්ද නැතුව හිටියනේ කියලා. නෑ සංසාරේ මං ගහලා ඇතිනේ කියලා හිත හදා ගන්න පුළුවන් නේ. සංසාරෙත් හොඳට මමත් ගහලා ඇති ගහපුවා තමයි ඔය මට හම්බෙන්නේ. හොඳට නොසෑහෙන්න බැනලා යනවා. බැන්නාම හිත හදා ගන්න පුළුවන්. මේ සංසාරේ බැනපුවලුනේ හම්බ වෙන්නේ හේතුඵලනේ තියනවා කියන්නේ. මේ ඵලේ නිකන් නිරායාසයෙන් ඇති වුණා කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ නෑනේ. එහෙමනම් සංසාරේ මමත් බැනලා ඇති. අද හම්බ වෙන්නේ පරිප්පුයි බතුයි විතරයි. මේ දවස්වල එහෙමනේ වැඩියෙන් කන්නේත් මිනිස්සු. කොළඹ පැත්තේ වුණත් මිනිස්සු කන්නේ ඒ විදියට. එතකොට කෙනෙක් කියන්න පුළුවන් මම කොහොමද පරිප්පු කන්නේ? මම වගේ මිනිහෙක් පරිප්පු කාලා හරියන්නේ නැහැ. එහෙම එයාට ඒ ප්‍රශ්න නැයි. දන්නවා සංසාරේ දුන්නේවලුනේ ලැබෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. එතකොට හැම වෙලාවකම හේතුඵලවාදී න්‍යායෙන් බලන්න පුළුවන්. ලෝකේ හැම එකක්ම භාග්‍යතුන් වහන්සේ එහෙමයි. දැන් උන්වහන්සේ මතක් කරනවා මේ ලෝකේ කඩා වැටෙන විදිය, මේ ඍතු වෙනස් වෙන විදිය හරි ලස්සට හේතු සහිතව කියන්නේ. රජවරු අධාර්මික වෙනකොට රජවරු ළඟ ඉන්න අය අධාර්මිකයි කියනවා. ඒ අය අධාර්මික වෙනකොට සම්පූර්ණ මානව වර්ගයාම අධාර්මික වෙනවා. ශ්‍රමණ බ්‍රාහ්මණවරුත් අධාර්මික වෙනවා කියනවා. ඒගොල්ලෝ අධාර්මික වෙනකොට මේ ඉරහඳ විසමව ගමන් කරන්න කියනවා. මාස අඩමාස විසමව ගමන් කරනවා කියනවා. හඳතරුවල පොඩි වික්ෂිප්ත බවක් තියෙනවා කියනවා. එහෙම වෙනකොට මේ ඍතුව වෙනස් වෙනවා කියනවා. හේතු සහිතවනේ කියාගෙන ඉන්නේ. හැම එකක්ම හේතුඵලවාදීව බලන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම අපි මේ කතා කරගෙන ආවට අපිට අර පටිච්ච සමුප්පාදය ගැන හරි අදහසක් ගන්න බැරි වුණානේ තාම. එහෙම එකක් අපිට කතා වුණේ නැහැ තාම ඇත්තටම මේක බලානේ යද්දි පිටිපස්සට දැන් මම පිටිපස්සට ටිකක් කියන විදිය ඉස්සරහට යන විදිය දෙපැත්තම කියන එක පැත්තකින් සසර මඟ කියනවා අනිත් පැත්තෙන් නිවන් මඟ කියනවා. ඕකනේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. ඊට පස්සේ සංසාර මඟට යනවා කෙනෙකුට යන්න පුළුවන් බලපෑමක් නැහැනේ. නිවන් මඟ අනුගමනය කරන කෙනෙකුට ඒක අනුගමනය කරන්නත් පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ සංසාර මඟ ගැන හොයාගෙන මම කොහොනේ අර පිටිපස්සට ආවේ කියලා. මේ ජරා මරණ දුකට හේතුව මොකක්ද? උන්වහන්සේ එහෙම හොයන්නේ. ඒතර උන්වහන්සේට තේරෙනවා මේ ජාතිය තමයි ජරා මරණ වලට හේතුව. ඒතර ජාතිය විවිධත්වය ගැන උන්වහන්සේගේ අතීන්ද්‍රිය ඥාණයට අහු වෙනවා. මොකද උන්වහන්සේ සමාපත්තියනේ නැගිටලා ඉන්නේ. ඒතකොට උන්වහන්සේ බලන්නේ මේ ජාතියට හේතුව මොකද? ඒතකොට තේරෙනවා භවපච්චය ජාති. භවයේ තමයි මේ ජාතිය පිණිස කර්ම සකස් වෙන එක නිසා තමයි මේ ජාතිය ඇති වෙන්නේ.
ඊට පස්සේ උන්වහන්සේ බලනවා එහෙනම් මේ භවයට හේතුවක් තියෙනවද? ඒතර භවයේ මුල් කරගෙන උන්වහන්සේ බලනවා මේ භවය කොහොමද ඇති වුනේ? එතකොට උන්වහන්සේට තේරෙනවා උපාදාන පච්චයා භව. උපාදානයේ නිසා තමයි අල්ලා ගැනීම, තදින් ග්‍රහණය කර ගැනීම නිසා තමයි භවය ඇති වෙන්නේ. එතකොට භවපච්චයා ජාති, භවය නිසා ජාතිය හැදෙනවා. ඊට පස්සේ ওই විදිහට උන්වහන්සේ බලනවා ඊට පස්සේ එනම් මේ උපාදානයටත් මොකක් හරි හේතුවක් තියෙනවද? මේ උපාදාන, කාමෝපාදාන, ditthi උපාදාන කියලා විශාල කතාවක් තියෙනවා. ඒ ඔක්කොම අපිට කතා කරගන්න වෙලාව නෙමෙයි. මේ කාමෝපාදාන, ඒ කියන්නේ කාමයේ උපාදානය කරගන්නවා. එක්ක දෘෂ්ටි උපාදානය කරගන්නවා. එක එක දෘෂ්ටි තියෙන්නේ. තව එක්ක සමහර අය ඉන්නවා සීලබ්බත උපාදාන. එක එක සීල වෘත වලට අහු වෙලා යනවා. මෙන්න මේ උපාදානයේ නිසා ඒ උපාදානයට අනුව තමයි භවය සකස් වෙන්නේ. භවය සකස් වුණා මේ භවයට අනුව තමයි ජාතිය හැදෙන්නේ. ඒ ජාතිය නිසා ජරා මරණ දුක විඳවනවා. ඊට පස්සේ උන්වහන්සේ තවත් පිටිපස්සට බලනවා එහෙනම් උපාදානයට හේතුව මොකක්ද? එතකොට උන්වහන්සේට තේරෙනවා තණ්හා පත්‍ය උපාදාන. මේ තෘෂ්ණාව තමයි උපාදානයට හේතුව. එතකොට ඒ තෘෂ්ණාවෙත් ක්‍රම තුනක් උන්වහන්සේ විස්තර කරන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට කාම ලෝකයේ කෙරෙහි කාමයේ පිළිබඳ බැඳීමක් ඇති වුණාම ඊට අනුව එයාගේ මේ උපාදානය හැදෙනවා, ඊට අනුව භවය හැදෙනවා. ඉතින් ඒ විදිහට අර මේ පිටිපස්සට යනවා. ඊට පස්සේ උන්වහන්සේ අවිද්‍යා, සංකාර, විඥාන, නාම රූප සලආයතන, ඊට පස්සේ පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හානේ. එතකොට තණ්හාවට හේතුව මොකක්ද කියලා උන්වහන්සේ ඊට පස්සේ විමසනවා. එතකොට උන්වහන්සේට පේනවා මේ වේදනාව තමයි, විඳීම් තමයි තණ්හාවට හේතුව. දැන් බලන්න ඔබ අපි විඳින දේවල් නිසා තමයි තණ්හාව ඇති වෙන්නේ වජිර මහත්තයා. එතකොට විඳින දේවල් මොනවද? එක්ක සැප වේදනාවක්, එක්ක දුක් වේදනාවක්, එක්ක උපේක්ෂා වේදනාවක්. එතකොට අපිට තේරෙන්නේ නැහැ සැප වේදනාව නිසා අපේ හිතේ රාගානුසය වැඩෙන අනුසය වශයෙන් අපිට ඒක තේරෙන්නේ නැහැ. දුක් වේදනාව නිසා අපේ හිතේ පටිඝානුසය වැඩෙනවා කියලා අපිට තේරෙන්නේ නැහැ. එතකොට මේ සැප දුක් රහිත විඳීම් නිසා අපේ අවිද්‍යානුසය වැඩෙනවා කියලා අපිට තේරෙන්නේ නැහැ. අර අනුසය වශයෙන් වැඩෙන නිසා තමයි මේ තණ්හා පත්‍ය උපාදාන දක්වා ඒක ඉස්සරහට ගලාගෙන යන්නේ. එතකොට උන්වහන්සේ ඊළඟට බලන වේදනාවට හේතුව මොකක්ද? දැන් බලන්න පිටිපස්සට බලාගෙන යන්නේ. වේදනාවට හේතුව මොකක්ද කියලා භාග්‍යවතුන් වහන්සේ හොයාගෙන යනකොට උන්වහන්සේට පේනවා මේ ස්පර්ශය නිසා විඳීම් හටගන්න. පස්සපච්චය වේදනා. එතකොට ස්පර්ශය කියන්නේ ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය. එතකොට ස්පර්ශය ඇති වෙන්නේ කුමක් නිසාද? උන්වහන්සේ බලනවා. ස්පර්ශයට හේතුව මොකක්ද? අවිජ්ජා, සංකාර, විඥාන, නාම රූප සලආයතන මේ සලආයතන වල ක්‍රියාකාරීත්වය, ආයතන 6ක ක්‍රියාකාරීත්වය නිසා ස්පර්ශය ඇති වෙන්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන වල ක්‍රියාකාරීත්වය නිසා ස්පර්ශය ඇති වෙන්නේ. කොහොමද මේ ස්පර්ශය ඇති වෙන්නේ? දැන් ඊට පස්සේ උන්වහන්සේ නාම රූප පත්‍ය සලආයතන මම කෙටියෙන් කියන්නේ යන්නේ. එතකොට නාම රූප නිසා කොහොමද සලආයතන වෙන්නේ? එතකොට නාම රූප නිසා සලආයතන වෙන්නේ, ආයතන හැදිලා තියෙන්නේ වජිර මහත්තයා නාම රූප වලින්. එතකොට ආයතනයක් විදියට සංවර්ධනය වෙන්න නාම රූප විතරක් තිබ්බට මදි. රූප කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූත රූප වලින් තමයි ඇහැ හැදිලා තියෙන්නේ. මේ මසැස හැදිලා තියෙන්නේ ඒ වගේ. නමුත් මසැස විතරක් තිබ්බට වැඩක් නැහැ. නාම ධර්ම වල සංකලනයක් නැති වුණොත් එහෙම. නාම ධර්ම කියලා කියන්නේ ඔය වේදනා, සංඥා, චේතනා, මනසිකාර පස් මේ කාරණාවල එකතුවක් තියෙන්න ඕනේ. එතකොට මේ නාම රූප දෙකම එකතු වුණාට පස්සේ තමයි නාම රූප පත්‍ය සලආයතන ආයතන වෙන්නේ. ඒතර සලආයතන කියලා කියන්නේ සලආයතන ඇති වෙනකොට මට මේක ඉක්මනින් කියන්න ඕන නිසා මම මේ වේගෙන් කියන්න යන්නේ. එතකොට සලආයතන වල ක්‍රියාකාරීත්වය ඇති වෙන විදිය බැලුවට පස්සේ අපට තේරෙනවා. එතකොට සලආයතන නිසා නම් මේ ස්පර්ශ වලට ස්පර්ශ ඇති වෙන්නේ. ස්පර්ශය ඇති වෙන්නේ ඇහැයි රූපයයි ඇහි විඥානය නේ. ඇහැ මුල් කරගෙන ඇහැ විතරක් තිබ්බට ඒක ස්පර්ශ වෙන්නේ නැහැ. ඇහක් තියෙන්න ඕන, රූපයක් තියෙන්න ඕන, ඇහි විඥානයක් තියෙන්න ඕන. මේ තුනම එකතු වුණාට පස්සේ ඒකට කියනවා ස්පර්ශය කියලා. ඒ ඇසේ ස්පර්ශය, කනයි ශබ්දයයි, කනේ විඥානය, මේ තුනම එකතු වුණාම ස්පර්ශය. මේ විදිහට පිටිපස්සට බුදුරජාණන් වහන්සේ බලාගෙන යනවා. ඊට පස්සේ උන්වහන්සේ බලනවා මේ නාම රූපය ඇති උනේ මොකක් නිසාද? විඥානය නිසා තමයි නාම රූපය ඇති වෙන්නේ. ඒතකොට විඥානය ගැනත් ලොකු කතාවක් තියෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පිටිපස්සට බලාගෙන යනකොට අවිද්‍යාවෙන් උන්වහන්සේ නවතිනවා. හැබැයි අවිද්‍යාවටත් මුලක් බුදුරජාණන් වහන්සේ අවිජ්ජා සූත්‍රයේදී මතක් කරලා තියෙනවා. මෙන්න මේ න්‍යාය ඔස්සේ මෙතුමා කිව්වා වගේ අර නිරෝධයේ පැත්ත තමයි අපේ අවධානයක් තියෙන්න ඕන. කොහොමත් සංසාරයට යනවා කියලා අපි සංවේදීනේ. මේ සංසාරයෙන් ගැලවෙන්නේ කොහොමද?
මේ එකින් එක නිරුද්ධ වෙවි යන වැඩපිළිවෙල ගැන තමයි අපිට අවධානයක් තියෙන්න ඕනේ. ඒ නිරුද්ධ කිරීමේ වැඩපිළිවෙල විදියට තමයි වජිර මහත්තයා බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය උගන්වන්නේ. සන්තිස් බෝධිපාක්ෂික ධර්මම ඒ නිරෝධය පිණිස අදාළ ප්‍රායෝගිකව පුහුණු කළ යුතු භාවිතා කළ යුතු වැඩපිළිවෙල විදියට තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. වජිර මේ පොඩක් සමා වෙන්න මේ අතරම මේ අපේ ස්වාමීන් වහන්සේ කියන විස්තර කිරීමේදී මම හිතනවා අපේ පින්වතුන්ට හුඟක්ම වැදගත්ම වෙන එක තමයි විශේෂයෙන්ම මේ කාලේ අපි වගේ ගියන්ට උන්වහන්සේ විස්තර කරා මේ තණ්හාව නිසා උපාදානය ඇති වෙන ඒ තද අල්ලා ගැනීම ඔස්සේ තමයි අපි භවය සකස් කරගන්නේ කියන එක. ඉතින් ඇත්තටම දැන් ගියන්ටත් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ අපි මේ සංසාරේ ගමන් කරනකොට වැරදි තැන්වල අපිට ඉපදෙන්න තියෙන හැකියාව වැඩි වෙන්නේ මේ ඔස්සේ. ඒකින්ද මම හිතන්නේ මේ කරුණ මේ වේගයෙන් ස්වාමීන් වහන්සේ අපිට දේශනා කරාට ඒකේ ඒ අර්ථය තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා මේ මුළු සාකච්ඡාව මේ තේරුම් ගැනීමේදී. ඔව් ඇත්තටම දැන් මේ මම අර හාමුදුරුවෝ කිව්වා මම වේගයෙන් ඉක්මනට කියාගෙන යනවා කියලා. ඒ ඉක්මනින් කියපු එක වටිනවා. මොකද අපිට දැන් අවසානයේ හොයාගන්න සිද්ධ වෙලා තියෙන නිසා. දැන් හැබැයි ඒ වේගවත් බවින් කියාගෙන ගිය කොටස ඇතුළ මේ සාකච්ඡාවේ හරය ගොඩ නැගුණා කියලා මම විශ්වාස කරනවා. ආම්දුරනේ අපි හැමදෙනාටම ආරාධනා කරමු මෙතෙන් පටන් මේ කාරණාව පිළිබඳව විමර්ශනය කරන්නට. දැන් අපිට බොහෝ කාරණා මේ ඔස්සේ ගොඩ නගන්නට පුළුවන්. නමුත් අර වහන්සේ කිව්වා වගේ අපිට මේ පටිච්චසමුපාදය පිළිබඳව එහෙම දාර්ශනික අර්ථකථනයක් හොයාගන්න බැරි වුණා. අපි ඒ සඳහා වන ප්‍රවේශකථනයක් කරා කියලා කිව්වොත් නිවැරදි. ඉතින් මේ ප්‍රවේශකථනයෙන් ඉදිරියට ඇවිද යන්න ආරාධනා කරමින් මේ සාකච්ඡාවට අවසානයක් හොයාගන්නට ඔබ වහන්සේට ආරාධනා කරනවා. වජිර මහත්තයා දැන් මේ පණිවිඩයට යට යන්න දෙන්න එපා. මේ අපි හැමෝටම කියන්නේ ඔබේ ජීවිතේ ගොඩාක් සුරක්ෂිත එකක් නෙවෙයි. මේ පවතින දේවල් ඔක්කොම ඔබට මග හැරෙනවා. එතකොට මේ අපි ලොකුම අමාරුව වැටලා තියෙන්නේ මේ සක්කාය දිට්ඨිය නිසා. සක්කාය දිට්ඨිය නිසා අපි විශාල අරුබුදයකටපත් වෙලා ඒක තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් තෙම ඉන්නවා. ඒක තමයි අපි කර ඉන්නේ. ඒ නිසා අපි ඔබ හැම දෙනාටම කියන්නේ බොහෝම කරුණාවෙන් මේ ලෝකයෙන් ගැලවෙන විදිහ අපගේ බුදුරජාණන් වහන්සේ කල්ප ගානකට පස්සේ තමයි පහළ වෙලා මේ මතක් කරන්නේ. එතකොට මේ ජීවිතේ අනපේක්ෂිතයි නම් සංසාර ගමන ගැනත් අපිට විශ්වාසයක් තියන්න බෑ කොහේ ඉපදෙයිද කියලා. ඒ නිසා ඔබ හැම දිනාටම අපි යෝජනා කරන්නේ මේ ඉපදෙමින් මැරෙමින් යන ගමනේ ආයේ බුදු කෙනෙක් මුණ ගැහෙයි කියලා අපිට හෙටානිද්ද හිතන්න බෑ. මොකද මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ අපි ආයේ කොහේ උපදීද කියලා අපි දන්නෙත් නෑ. නමුත් මේ වෙලාවේ ඔබට මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ හේතුඵල ධහම ගැන මේ තිබ්බොත් මේ තියෙනවා මේ නැති වුණොත් මේ නෑ කියන මේ සුන්දර කතාව පිළිබඳ නිකන් වචන අදහසක් නෙමෙයි. ඊටාම ලස්සන ගැඹුරු අදහසක් භාග්‍යවතුන් වහන්සේ මේක ලියා ගන්න විදිහ ගැන උන්වහන්සේ මතු කරනවා. ඒ මතු කරද්දී මේක සරලව ගන්න එපා. ඔබතුමා කිව්වේ කතාව හරි. ඒක වෙලාවක ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. මං හිතන්නේ කුරු රටදී විමසනවා ස්වාමීනි හරීම ලේසියට මට මේක තේරුණා කියනවා. මට මේ පටිච්ච සමුප්පාදය ගැන මට හරි ලස්සන අදහසක් ආවනේ කියලා. ඒතකොට බුදුරජාණන් වහන්සේ කියන මා හේවං ආනන්ද එහෙම කියන්න එපා කියලා. ආනන්ද ඔයා ඔය කියපු කතාව මොකද්ද කියලා අහනවා. ආනන්ද මට තේරුණා කියලා ওই කතාව කියන්න එපා කියනවා. ආනන්ද මේ පටිච්ච සමුප්පාදේ ගම්බීරයි කියනවා. බුදුරුන්ගේ හිතේ උපන් ගම්බීර අදහසක් ආනන්ද මේ පටිච්ච සමුප්පාදේ කියනවා. ආනන්ද මේ පටිච්ච සමුප්පාදේ නොදන්නකම නිසා තමයි නූල් බෝලයක් ගැට ගැහුණා වගේ හරියට කුරුළු කූඩුවක් ගැට ගැහිලා තියෙනවා වගේ මේ භව ගමන කැරකි ගැට ගැහිලා තියෙන මේක දන්නේ නැතිකමට කියනවා. ඒ නිසා ආනන්ද ලේසියෙන් මේක අල්ලන්න එපා කියනවා. පහසුයි කියලා අල්ලන්න එපා කියනවා. මේක ගම්බීරයි. ඒ නිසා මේ අද සාකච්ඡාවෙන් ඇති වුණ මේ ආවේනික මූලධර්ම ඔස්සේ ගොඩනැගිච්ච මේ සුන්දර කතාබහ තව දුරටත් ඉදිරියට දියුණු කරගෙන යන්නට ඔබ හැම දිනාටම අවබෝධය, ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට හැම වෙලාවකම කියන්නේ මේ ධර්මයේ දිහා, ලෝකයේ දිහා, තමන් දිහා පටිච්ච සමුප්පන්න හේතුඵලවාදීව බලන්න දක්ෂ ශ්‍රාවකෙක් වෙන්න කියලා. ඇත්තටම මේ අපිට තියෙනවා සංසාරේ නෑකමක්. ඒ නිසා තමයි මම පෞද්ගලිකව විශ්වාස කරනවා මේ මාතෘකාව සාකච්ඡා කරන්නට වහන්සේ සහ ජනත මහත්මයා සමග වාඩි වෙන්නට පුළුවන්කම ලැබුණේ සංසාරයේ විසින් කරපු මහා කුසල කර්මයක් නිසා, ඒ බලපෑම නිසා. ඉතින් මේ සාකච්ඡාව නැරඹු ඔබ මේ සාකච්ඡාව නරඹන්නේ
ඒ සංසාරේ ඔබ ගාව තියෙන මොකක් හෝ බලපෑමක් නිසා. ඒ නෑකම සාංසාරික බලපෑම අපිට තියෙනවා කියලා කියන්නෙම අපි අනෙත් සමාජයෙන් වෙන් කුලකයක වෙන් වූ කුලකයක ඉන්නා වූ සමාජිකයෝ නිසා. ඔබට මේ නරඹන්න හිතෙන්නේම ඒ නිසා. ඒ නිසා මෙන්න මේ හේතුව හොයන්න. ඇයි එහෙමනම් ඒ බලපෑම මට ඔබට ඇති වුණේ අපිට මේ භව ගමනේ කෙලවර දකින්න ඕනෑ නිසා. ඒ නිසා ඒ සඳහා ගමන් කරන්නට අතීත භවයේ හේතු හොයන්න, අතීතයේ හේතුන් මත නිසා හටගන්නා වර්තමාන හේතුන් පිළිබඳව හොයන්න. එතකොට වර්තමාන භවයේ හේතු පිළිබඳව හොයලා ඒ ඔස්සේ හටගන්න අනාගතය පිළිබඳව හොයන්න. එතකොට ඔබට තණ්හාව උපාදානය වෙන්නේ කොහොමද? වේදනාව භවය හට ගැනීම පිළිබඳව හොයා යන්නට ආසා හිතේවි. ඒ ආසාව ඇති කරගන්න ඔබට ආරාධනා කරමින් අපි සාකච්ඡාව නිමා කරන්නේ මාලිගාවත්ත සුධර්මාරාම වාසී රාජකීය පඬිතු පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට සාදුකාර පවත්වමින් පාදහබි වන්දනෙන් යුතුව නමස්කාර පූජාව ඉතාම ගෞරවයෙන් අපි පිරිනම්මින් අවසරයි හාමුදුරනේ. ඒ වගේම එන්ජිනේරු ලේකක අජන්ත සෙනවිරත් මහත්මයාටත් ආයුබෝවන් කියමින් බොහොම ගෞරවයෙන් අපි සමුදෙනවා. ඔබට රටට තෙරුවන් සරණයි.